සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද කැමරාවක් ඔන් වෙලා තියෙනවා, ඔෆ් කරනවද? ඒක කැමරාවක් ඔන් වෙලා තියෙනවා, ඒක ඔෆ් කරනවද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි 2021 වර්ෂයේ පෙබරවාරි මාසේ 19 වෙනි සිකුරාදා එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ටත් ආරම්භ කරන සූත්‍ර අධ්‍යයන පන්තිය අදත් ආරම්භ කෙරෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි සූත්‍රය අධ්‍යයනය කිරීමේ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. කැමරාවක් ඔන් වෙලා තියෙනවා මේ නනගේ. ස්වාමීන් වහන්සේ ඒක අපි මේ ඔෆ් කරන්න බලනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. හොඳයි. ස්ක්‍රීන් එක පේනවද? ඕකේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පේනවා. හරි. හොඳයි. හොඳයි. අද අපි සාකච්ඡා කිරීම සඳහා තෝරාගත්තේ භය බේරව සූත්‍රය. චන්ද්‍රසිරි මහත්මයා යෝජනා කළේ මේ සූත්‍රය කරමු කියලා. අර පංච භය සූත්‍රය කියලා මම හිතන්නේ කියලා තිබුණේ. නමුත් මම බැලුවාම සූත්‍ර කීපයක්ම තියෙනවා එක හා සමානව. ඒ අතරින් මම මේ භය බේරව සූත්‍රය තේරුවා. අපිට තව අවශ්‍ය නම් අනික් සූත්‍රයක් හදාරන්න පුළුවන්. අද අපි සාකච්ඡා කිරීම සඳහා තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ භය බේරව සූත්‍රය. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. Then Janusoni, the Brahmin, went to the Blessed One and on arrival exchanged courteous greetings with him. After an exchanges of friendly greetings and courtesies, he sat to one side. As he was sitting there, he said to the Blessed One, Master Gautama, the sons of good families who have gone forth from the home life into homelessness out of conviction in Master Gautama. Is Master Gautama their leader? Is Master Gautama their helper? Is Master Gautama their inspirer? Do they take Master Gautama as their example? සූත්‍රේ පාලි ටෙක්ස්ට් එක මේ විදිහට තියෙනවා. අපි ඒකත් කියවලා ඉමු. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති
ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච. ये मे बहु गौतम कुलपुत्ता भगवन्तं गौतमं उद्दिश्य सद्दा अगारस्मा अनगार्यं पब्बजिता भवन् तेषां गौतमो पुब्बङ्गमो भवन् तेषां गौतमो बहुकारो भवन् तेषां गौतमो समादपेता भवतो च पन गौतमस्य सा जनता दिट्टानुगतिं आपज्यतीति एवमेतं ब्राह्मण ये ते ब्राह्मण कुलपुत्ता मम उद्दिश्य सद्दा अगारस्मा अनगार्यं पब्बजिता अहं तेषां पुब्बङ्गमो अहं तेषां बहुकारो अहं तेषां समादपेतो ममञ्च पन सा जनता दिट्टानुगतिं आपज्यतीति दुरभि संभवाति को बहु गौतम अरण्य वन पंतानि पत्तानि सेनासनानि दुःखरं पविवेकं दुरभिरमं एकांते हरन्ति मन्ये मनो वनानि समाधिं अलभमानस्य भिक्खुनोति एवमेतं ब्राह्मण दुरभि संभवाति हि को ब्राह्मण अरण्य वन पत्तानि पंतानि सेनासनानि दुःखरं पविवेकं दुरभिरमं एकत्ते हरन्ति मन्ये मनो वनानि समाधिं අලභමානස්ස භික්ඛුනෝති. මම කියපු ටිකටත් වඩා ටිකක් වැඩියෙන් පාළියේ කියවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් සවැත් නුවර ජේතවනේ අනාථපිණ්ඩික සිටුමා විසින් තනන ලද ආරාමේ වැඩ වාසය කරද්දී ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ගියා. ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ සමග සතුටු විය යුතු කතාවන් සතුටු සාමිච්චි පවත්වලා කතා කරලා ඒ කතාවලින් පස්සේ බුදු පියාණන් වහන්සේට කියනවා බොහෝ මේ කුල වලින් එහෙම නැත්නම් පවුල් වලින් දරුවෝ ඇවිල්ලා ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙනවා. ඒ අය වෙනත් ආකාරයක බලපෑමක් මත නෙමෙයි ඔබ වහන්සේ කෙරෙහි ගෞරවයෙන්ම ඇවිල්ලා ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා. එතකොට ඔබ වහන්සේ තමයි ඒ අයගේ ප්‍රධානිය බවට පත් වෙන්නේ. ඒ අයට පිහිට වෙන්නේ ඔබ වහන්සේ තමයි. ඒ වගේම ඔබ වහන්සේ වෙනුවෙන් තමයි ඔබ වහන්සේ ප්‍රධාන කොටගෙන මූලික කරගෙන තමයි මේ අය ඇවිල්ලා ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්නේ. ඒ වගේම ඔබ වහන්සේ තමයි ඒ අයගේ සියලු දෙනාගේම පරමාදර්ශය බවට පත් වෙන්නේ කියලා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. Yes, Brahmana, so it is. The sons of the good families who have gone forth from the home life into homelessness out of conviction in me. I am their leader. I am their helper. I am their inspirer. They take me as their example. එතකොට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය එහෙම තමයි බොහෝ කුලයන්ගෙන් ඒ කියන්නේ පවුල් වලින් දරුවෝ ඇවිල්ලා තරුණයෝ ඇවිල්ලා මා ළඟ පැවිදි වෙනවා. එයාගේ ගෙවල් දොරවල් අතහැරලා දාලා මා ළඟ පැවිදි වෙනවා. මම තමයි ඒ අයගේ ප්‍රධානිය වෙන්නේ. ඒ අයට උදව් උපකාර වෙන්නේ මගේ උපකාරය තමයි ඒගොල්ලෝ ලබන්නේ. ඒගොල්ලෝ මා උදෙසා මා වෙනුවෙන් තමයි පැවිදි වෙන්නේ. ඒ වගේම මාව පරමාදර්ශය කරගෙන තමයි ඒ අය මා ළඟ පැවිදි වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ජානුස්සෝනිට පිළිතුරු දෙනවා. But Master Gautama, it is not easy to endure isolated forest or wilderness dwellings. It is not easy to maintain seclusion, not easy to enjoy being alone. The forest
as it were plunder the mind of monk who has not attained concentration. එතකොට ජානුස්සෝනි බුදු පියාණන් වහන්සේ අමතලා නැවත කියනවා නමුත් මේ හුදකලා වාසය කැලෑවක හුදකලාව ඉන්න එක එහෙම නැත්නම් විජනවාතානි කියලා විල්ඩනස් කියන එක විජනවාතානි එහෙම නැත්නම් මිනිස්සු ගැවසෙන්නේ නැති තැන්වල ජනශූන්‍ය ස්ථානයක කැලෑවක මෙහෙම හුදකලා වාසයක වාසය කරන එක එහෙම කාලේ ගත කරන එක හරි අසීරු දෙයක්. It is not easy to maintain seclusion. එහෙම හුදකලාව ඉන්න එක හරිම අපහසුයි. Not easy to enjoy being alone. ඒ වගේම තනිව ඉන්න එකත් හරි අමාරු දෙයක්. ඒ වගේම මේ කැලෑවල ඒ වගේම සිත වෙහෙසටපත් කරන බයටපත් කරන මේ තැනක මේ සමාධියටපත් වුණ නැත්නම් හිත එකඟතාවයටපත් උනේ නැති සිතෙහි සමාධියක් නැති සිත දියුණු කරගත්තේ නැති කෙනෙකුට එහෙම හුදකලාව ඉන්න එක කැලේ ඉන්න එක අමාරු දෙයක් කියලා මේ ඥානසෝනි බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරනවා. එතකොට මේ සිද්ධිය මොකද මේ ඉන්දියානු පරිසරය තුල මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට මම ඊට කලින් සඳහන් කළා අර වේද යුගයේ පහු කරලා ඊළඟට බ්‍රාහ්මණයක උපනිෂද් යුග පහුවෙද්දී ශ්‍රමණ සම්ප්‍රදායක් කියලා එකක් ඇති වුණා. විශේෂයෙන් ශාස්ත්‍රීයයන් මේකට සම්බන්ධ වුණා. බ්‍රාහ්මණයන්ටත් වැඩිය ඒ කියන්නේ බුද්ධි ගවේෂණයේ යෙදුණු සත්‍ය ගවේෂණයේ යෙදුණු ශාස්ත්‍රීය තරුණයන් මේ කාර්යයේදී මූලිකත්වයේ ගත්තා. අර සාම්ප්‍රදායික ඉගැන්වීම් වෙනුවට ඊට වඩා දාර්ශනික පිළිවෙතකින් ලෝකයේ දෙස බලන්ට උත්සාහ කරන පිරිසක් හැටියට ශාස්ත්‍රීය තරුණ පිරිස් ගෘහපති තරුණ පිරිස් මේ විදියට ශ්‍රමණ සම්ප්‍රදායට ඇතුළු වුණා. ඒ ශ්‍රමණ සම්ප්‍රදාය අය තමයි ওই කාලේ වෙනකොට මේ විදිහේ විවේකී ස්ථානවල හුදකලා ස්ථානවල මේ නිදහස් ජීවිත ගත කරන සම්ප්‍රදායක් ඇති වෙමින් තිබුණේ. එතකොට එහි මඟ පෙන්වන්නා හැටියට පරමාදර්ශය හැටියට බිහි වුණේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ශාක්‍ය කුලයෙන් ඉවත් වෙලා මේ විදිහට ශ්‍රමණ සම්ප්‍රදායේ ප්‍රධානියා හැටියට මේ වෙන විට ක්‍රිස්තුපුර 6 වෙනි සියවසේදී මේ දාර්ශනික විප්ලවයේ පුරෝගාමියා හැටියට තමයි උන්වහන්සේ පෙරමුණ ගත්තේ. ඒතර ඒ සමගම අර අනිකුත් අයත් මේ තරුණ මේ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න පටන් ගත්තා. ඒ උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ඔස්සේ ඒ ධර්මය අනුගමනය කරමින් බුදු පියාණන් වහන්සේගේ දර්ශනය ඔස්සේ කටයුතු කරන පිරිස් හැටියට රැස් වෙන්න පටන් ගත්තා. ඒක ලොකු ට්‍රෙන්ඩ් එකක් හැටියට ලොකු නැඹුරුවක් හැටියට මේ කාලේ වෙනකොට ගොඩ නැගුණා. බුදු පියාණන් වහන්සේ සමග මේ ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා ශ්‍රමණ සම්ප්‍රදායේ අය හැටියට මේ වන විට ගොඩ නැගෙමින් හිටියා. ඒතර ඒ අය බොහෝ විට ගෙවල් හෝ මේ යම් ගෘහයන් ආරාම වශයෙන් ස්ථාන නෙමෙයි හුඟක් වෙලාවට ගස් යට ගල් ගුහාවල එහෙම නැත්නම් ඒ වගේ විවේකී ස්ථානවල ජනශූන්‍ය ස්ථානවල ටිකක් කටුක ජීවිත ගත කළ වෙහෙසකාරී ජීවිත ගත කරපු පිරිසක් හැටියට තමයි මුල් කාලේ ඉඳලා තියෙන්නේ. ඒතර ඒ අය හුඟක් වෙලාවට පිණ්ඩපාතික භෝජනයෙන් යැපිලා ඒ කියන්නේ පාත්‍රයක් අරගෙන ගෙයින් ගෙට ගිහිල්ලා සිඟාගත් ආහාරයකින් යැපෙන රූක්ෂ සිවුරු දරන
ඔය සොහන් බිම් වලින් එහෙම හොයාගත්ත රෙදි වලින් හදාගත්ත සිවුරු දරමින් පාවහන් නැතිව එක දවසට එක වේලක් පමණක් ආහාර ගනිමින් බොහොම මේ දුෂ්කර රළු වෙහෙසකර ජීවිත ගත කරපු අය හැටියට තමයි මේ කාලේ මේ ශ්‍රමණ සම්ප්‍රදාය අය ඉන්දියාවේ හිටියේ. එහි ප්‍රධානිය තමයි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේත් ප්‍රධාන ආරාමවල වැඩ හිටියට ඒවයින් බැහැලා ගම් නියම් ගම් සිසාරා චාරිකාවෙහි යෙදෙනවා. එතකොට පිණ්ඩපාතයෙන් තමයි ආහාර සම්පාදනය කරගන්නේ. ඒ වගේම ඉන්න නිශ්චිත ස්ථාන ගොඩනැගිලි හම්බ වුණේ නැහැ. ගස් යට හෝ සන්තාගාර ශාලා ඒ වගේ නිදහස් ස්ථානවල තමයි ගාක් වෙලාවට රාත්‍රී කාලෙ එහෙම ගත කළේ. ඒතර ඒ බඳු මේ දුෂ්කර කටුක ජීවිත ගත කරන පිරිසක් හැටියට තමයි ශ්‍රමණ සම්ප්‍රදාය අය කටයුතු කළේ. ප්‍රධාන ආරාම කීපයක් පහු කාලෙදී ගොඩ නැගුණා. එහෙම ගොඩ නැගුණට ගත කරපු ජීවිතේ හුඟක් වෙලාවට ටිකක් කර්කශ ජීවිතයක්. එක වේල වළඳමින් එලිමහන් ස්ථානවල කාලය ගත කරමින් ඉන්න මේ රටාවක් තමයි ගොඩ නැගුණේ. හැබැයි ඉන්දියාවේ හුඟක් කාලවල වැස්ස නැහැ. වැසි කාලේ එක්තරා ඍතුවකට පමණයි හුඟක් වෙලාවට සීමා වුණේ, නිතර වහින්නේ නැහැ. හුඟක් වෙලාවට වියලි කාලගුණයක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඒතර ඒ නිසා ඍතුවට අනුව වැසි වස්සාන ඍතුවේ තමයි වහින්නේ. අනික් කාලවලදී වහින්නේ නැහැ. ඒ නිසා මේ සංචාරක ජීවිතේ මේ විදිහට ගත කරන්න පුළුවන්කම එක්තරා විදිහකින් ලැබුණේ ඒ කාලගුණික තත්ත්වයට සමග. ගස් යට එහෙම තැන්වල ඉන්න පුළුවන් වුණේ. දැන් මේ තෙත් කලාපේ ප්‍රදේශයක එහෙම ඉන්න බෑනේ. ඒ නිසා ඉන්දියාවේ එහෙම ඉන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි මේ භික්ෂුන් වහන්සේලා විවේක ස්ථානවල කටයුතු කළේ. Yes, Brahmana, so it's not easy to endure isolated forest or wilderness dwellings. It is not easy to maintain seclusion, not easy to enjoy being alone. The forest, as it were, plunder the mind of a monk who has not attained concentration. Before my self-awakening, when I was still just an unawaked bodhisattva, the thought occurred to me as well. It is not easy to endure isolated forest or wilderness dwellings. It is not easy to maintain seclusion, not easy to enjoy being alone. The forest, as it were, plunder the mind of monk who has not attained concentration. මයිහම්පිකෝ බ්‍රාහ්මණ පුබ්බේව සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. දුරබි සම්භවානිහි කෝ අරඤ්‍ය වන පත්තානි පන්තානි සේනාසනානි දුක්ඛරම් පවිවේකං දුරබිරමං ඒකත්තේ හරන්ති මඤ්ඤේ මනෝ වනානි සමාධින් අලවමානස්ස දික්ඛුනෝති. තස්ස මයිහම් බ්‍රාහ්මණ ඒතද හෝසි. යේ කෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා අපරිසුද්ධ කාය කම්මන්තා අරඤ්ඤේ වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. අපරිසුද්ධ කාය කම්මන්ත සන්දෝස හේතු හවේතේ වොන්තෝ සමන බ්‍රාහ්මනෝ අකුසලම් බය බේරවං අවහායන්ති. නකෝ පනායං අපරිසුද්ධ කාය කම්මන්තෝ අරඤ්‍ය වන පන්තානි සේනාසනානි පටිසේවාමි. පරිසුද්ධ කාය කම්මන්තෝ හමස්මින් යේහිගෝ අරියා පරිසුද්ධ කාය කම්මන්තා අරඤ්‍ය වන පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. තේසමහං අඤ්ඤතරෝති ඒතමහං බ්‍රාහ්මණ පරිසුද්ධ කාය කම්මත්තං අත්තනි සම්පස්සමානෝ බියෝ පල්ලෝම මා පාදින් අරඤ්ඤේ විහාරාය. මේ කොටස තව එහායින් තියෙන්නේ. එතකොට
ඊට කලින් කියුණා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඔව් බ්‍රාහ්මණය ඒක එහෙම තමයි මේ හුදකලා වාසය කැලෑවක මෙහෙම ගත කරන එක අමාරු අසීරු දෙයක් තමයි විවේකව ඉන්නවා කියන එක නැත්නම් හුදකලා වාසය කියන එක අසීරු දෙයක් තමයි ඒ වගේම එසේ විවේකීව හුදකලා ඉඳිමින් එහි සතුටක් භුක්ති විඳීම නැත්නම් ඒක වෙහෙසක් කර නොගැනීමත් අසීරු දෙයක්. ඒ වගේම මේ කලාවක ඉන්න එක එහෙම නැත්නම් ඒ වගේ හුදකලාව ඉන්න එක සිත වෙහෙසටපත් කරන අවුලටපත් කරන කාරණයක් වෙනවා සිත මෙහෙ වූ නැති කෙනෙකුට. ඒ කියන්නේ සිත සංවරයටපත් කරගත්තේ නැති සමාධියටපත් නොවිච්ච කෙනෙකුට එහෙම ඉන්න එක අසීරු දෙයක්. මටත් මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර වෙලා මම බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් වශයෙන් සම්මා සම්බුද්ධත්වයට පෙර ආතුව ගත කරන කාලයේදී මටත් මේ විදිහේ අදහසක් ඇති වුණා සිතුවිල්ලක් ඇති වුණා මේ විදිහට මේ හුදකලාව කැලේක වෙනම වාසය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම මේ හුදකලා වාසය පවත්වන එකත් අසීරු දෙයක්. ඒ වගේම වෙන්ව අනික් අයගෙන් වෙන් වෙලා හුදකලාවේ ඉන්න එක ඉඳලා ඒක සතුටක් කරගන්න එක එහෙම ඉඳලා සතුටු වෙන එක අසීරු දෙයක්. ඒතර ඒ නිසා මේ හිත වෙහෙසටපත් කරන අවුලටපත් කරන කැලෑවක වාසය ඒ වගේම හුදකලා වාසය කිරීම සිත දියුණු නොවන කෙනෙකුට අසීරු දෙයක් කියලා බුදු පියාණන් වහන්සේ මේ ඥානසෝනිට ප්‍රකාශ කරනවා මටත් එහෙම දැනුණා හිතුණා කියලා ඒ බඳු අදහසක් මටත් ආවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඇත්තටම මේක අපි මේ සිද්ධිය සලකා බැලිය යුතු දෙයක්. මොකද මේ මිනිසා කියන සත්වයා මේ සමාජීය සත්වෙක්. කියන්නේ මිනිසා සකස් වෙලා තියෙන්නේම සමූහයක් එක්ක ඉන්න. දැන් සත්ව ගහනවල ස්වරූපයේ දෙහ බැලුවාම මේ කීප සත්තුන් වර්ග කීපයක් තමයි හුදකලාවේ ඉන්නේ. බොහෝ සතුන් දෙන්න ඉන්නවා. ඒ කියන්නේ පුරුෂ මේ හා ස්ත්‍රී වශයෙන් බොහෝ සතුන් ජෝඩුවක් හැටියට දෙන්න තමයි සත්ව ලෝකේ ඉන්නේ. තවත් කොටසක් ඉන්නවා රංචු වශයෙන් ඉන්නේ. සමහර කුරුල්ල වර්ගත් ඉන්නවා. අනිකුත් සිව්පා සත්තුත් ඉන්නවා. වානර වර්ගත් ඉන්නවා. මේ හුඟක් අය ඒ අයගේ පරිණාමයේ ටිකක් ඉහළ තත්ත්වවලට එද්දී ඒ අය මේ රංචුවක් හැටියට ඉඳීම තමයි හුඟක් වෙලාවට ඒ අයගේ පැවැත්මේ ස්වභාවය වෙලා තියෙන්නේ. සතුන් පිළිබඳ කරන අධ්‍යයනවලදී පේන දෙයක් තමයි ඒගොල්ලෝ ටිකක් අර අවබෝධ ශක්තියෙන් වැඩි වෙන්න සමහර කුරුල්ලෝ ඉන්නවා රංචු වශයෙන් එහෙම ගොඩාක් ඉන්නවා. අනිකුත් අයත් මේ කිසියම් පරිණාමයේ ඉහළ මට්ටම් වලට එන අය රංචු වශයෙන් මේ ගැවසීම වාසය කිරීම ඒගොල්ලන්ගේ ස්වභාවයේ බවට පත් වුණා. එතකොට වානර වර්ගත් අනිවාර්යයෙන්ම මේ රංචු වශයෙන් තමයි ඉන්නේ. ඒතර මිනිසා කියන අයත් කාපික මානවයාගේ ඉඳන් නියන්ඩර්තාල් ආදී මූලික මේ ආරම්භක මානවයන්ගේ කාලේ පටන්ම පේන්න තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ රංචු වශයෙන් තමයි ඉඳලා තියෙන්නේ. එතකොට මේ රංචු ලැබියාව එහෙම නැත්නම් රංචුවක් හැටියට සමූහයක් වශයෙන් එකට ඉන්න තියෙන සහජ ඕනෑකමකින් තමයි මේ සත්තු සකස් වුනේ. එහි පරිණාමයේ ඉහළම මට්ටමක් හැටියට මිනිස්යාත් සකස් වුනේ ආරම්භයේ ඉඳන්ම රංචු හැටියට. ඒක මුල් කාලේදී ඒගොල්ලෝ ගෝත්‍ර කියලා හඳුනාගත්ත ගෝත්‍රික පිරිසක් හැටියට තමයි සංවිධානය වුනේ. එතකොට ඒ අනුව හැම විටම කිසියම් රංචුවක
රැහැක රංචුවක සමූහයක එක්කෙනෙක් හැටියට තමයි හැම විටම මනුස්සයා කියන සත්වයා ආරම්භයේ ඉඳන්ම හැදුනේ. එතකොට දැන් මේක නිසග ස්වභාවයක්. ඒ කියන්නේ සහජයෙන්ම රංචු ලැදියාවකින් යුක්ත සමූහයක් හැටියට ජීවත් වෙන සත්වයක් හැටියට තමයි මිනිසා කියන සත්වයා සංවිධානය වුණේ මුල ඉඳන්ම. එතකොට දැන් එහෙම ඉන්න සත්වයෙක් ඒ රංචුව වගේ ඉඳීම වගේම ඒ රංචුවක් තුලත් ස්ත්‍රී පුරුෂ හැටියට කිසියම් ජෝඩුවක් ස්ත්‍රී පුරුෂ හැටියට සම්බන්ධතාවයනොත් සහිතව ඒ අයගේ යම් යම් සිරිත් විරිත් මේ මාන ප්‍රතිමාන එක ඒවා එක විදිහට එක කාලවලදී සංවිධානය වුණා තමයි සකස් වුණා තමයි. එහෙම වුණාට කොහොම හරි හැම විටම මේ ස්ත්‍රී පුරුෂ කියන සම්බන්ධතාවයත් සහිතව තමයි ආරම්භයේ ඉඳන්ම මේ අනිකුත් සතුත් මේ වානර වර්ගත් ඒ වගේම මේ මානව වර්ගත් සකස් වුණේ. එතකොට අපිට පේනවා අවස්ථා දෙකක්. එකක් රංචුවක සමාජිකයෙක් හැටියට තමයි හැම විටම මිනිසා කියන සත්වයා ආරම්භයේ ඉඳන්ම සංවිධානය වුණේ රංචුවක රැහැක ගෝත්‍රයක සමාජිකයෙක් හැටියට. ඒ වගේම ඒ තුල උපකුලකයක් හැටියට එහෙම නැත්නම් ඒ තුල සංවිධානය වුණු ජෝඩු හැටියට ස්ත්‍රී පුරුෂ හැටියට බන්ධනයක් ඇතුව තමයි පවුල් ඒකකයක් හැටියටත් සංවිධානය වෙච්ච එකක් හැටියටත් තමයි ආරම්භයේ ඉඳන්ම මිනිසා සංවිධානය වුණේ සකස් වුණේ. ඒතර මේගොල්ලෝ කවුරුවත් තනිව ඉඳලා නැහැ. දැන් මෙහෙම පරිසරයක් තුල ඉඳගෙන තමයි අපි මේ සිද්ධිය දෙහි බලන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි මේ අයිසොලේෂන් එකක් එහෙම නැත්නම් සෙක්ලූෂන් එකක් එතකොට එහෙම මේ විවේක ස්ථානයක කැලේක ජනශූන්‍ය ස්ථානයක විජන වාතානි කියලා හඳුන්වන විල්ඩනස් කියලා හඳුන්වන මේ ජනශූන්‍ය ස්ථානයක විවේක ස්ථානයක කැලෑවක හුදකලාව ඉඳීම කියන එක එයාගේ ස්වභාවික පැවැත්මටම ප්‍රතිවිරුද්ධව යෑමක්. එතකොට අර රංචු ලැදියාව අර ගෝත්‍ර හැටියට ඉඳීම පවුලක සමාජිකයෙක් හැටියට ඉඳීම කියන මේ විදිහට සංවිධානය වෙච්ච නිසගයෙන්ම ඥානවලින්ම උරුම වෙච්ච රටාවක් තියෙන සත්වයක් හැටියට මිනිස්සයා හුදකලාව වෙනම අනික් රංචුවෙන් අයින් වෙලා අනික් අය අතරින් වෙන් වෙලා ඉන්න තත්වයට පත්වීම කියන එක මේ පරිණාමීය රටාවේ එක්තරා සුවිශේෂ වූ අවස්ථාවක්. එතකොට මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක ඒ අනුව මේ දිගින් දිගට ආපු මානව පරිණාමයේ තවත් කේන්ද්‍රීය අවස්ථාවක් ලක්ෂණයක් තමයි ප්‍රකාශ කරන්නේ. දැන් බ්‍රාහ්මණයන් කියන අයත් ඒ අයගේ පෞල් ජීවිත තිබුණා. බ්‍රාහ්මණ කියන අයගෙන් යම් කොටසක් වයස්ගත වුණාම ඒගොල්ලෝ මේ අවුරුදු අද කාලේ හැටි අපි කිව්වොත් අවුරුදු 50 60 70 80 වගේ වෙන කාලෙ වෙද්දි ඒගොල්ලෝ මේ කැලේට ගිහිල්ලා භාවනා කරන ස්වභාවයක් තිබුණා. අපි ඒක හඳුන්වනවා අර බ්‍රාහ්මණ ධර්මවලදී වානප්‍රස්ත කියලා. ඒ කියන්නේ කැලේට යන කාලයක් තිබුණා. බ්‍රහ්මචාරී ගෘහස්ත කියන කාල දෙක ගත කරලා ගෘහස්ත කාලේ ගත වෙලා මේ අපි අද කියන හැටියට විශ්‍රාම යන කාලේ වෙනකොට. එතකොට ඒ කාලෙදී ඒගොල්ලෝ වානප්‍රස්ත කියලා කැලේට ගිහිල්ලා එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ගේ වේද හා උපනිෂද් ඒ දේවල් හදාරමින් බොහොම විවේකීව ජීවිත ගත කරපු පිරිසක් හැටියට සකස් වුණා. එහෙම කාලෙකුත් ඒගොල්ලෝ අගය කළා. එහෙම කාලෙකුත් තිබුණා. ඒකට කිව්වා වානප්‍රස්ත හා ඊළඟ අවධිය සන්න්‍යාසි කියලා. හුඟක්ම මේ ආගමික ජීවිතයක්ම ගත කරපු සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කොටස තමයි සන්න්‍යාසි කියලා කිව්වේ. ඒතර බ්‍රාහ්මණයන්ගෙත් එහෙම රටාවක් තිබුණා. හැබැයි හුඟක් වයස්ගත වුණාම. නමුත් මේ ශ්‍රමණ සම්ප්‍රදායයක ඊට වඩා වෙනස් විදිහකට ක්‍රියාත්මක වුණේ
ඉතා තරුණ වයසේ දැන් අපි දන්නවා පසු කාලයේදී බුදු ප්‍රජාණන් වහන්සේ ළඟදී අවුරුදු 7 දරුවෝ පැවිදි වීමටපත් වෙච්ච බව අපි අහලා තියෙනවා. එතකොට ඒ තරම් ඉතාම ලාබාල වයසේදී අයත් මේ ශ්‍රමණ සම්ප්‍රදායට ඇතුළු වීම සිද්ධ වුණා. එතකොට තරුණ වයසේ අය බොහෝ සෙයින් මේ ශ්‍රමණ සම්ප්‍රදායට ඇතුළු වුණා. ඒකට අපිට පේනවා මේකෙන් මේ ක්‍රිස්තුපුර 6 වෙනි සියවසේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට මෙහෙම නැඹුරුවක් මේ තරුණ අය ගිහි ජීවිතයෙන් අයින් වෙලා හුදකලා වාසය ගත කරන ස්වභාවයක් ඒ කාලේ වෙනකොට සංවිධානය වෙමින් සකස් වෙමින් තිබුණා. එහි පෙරගමන්කරු එහෙම නැත්නම් එහි ප්‍රධානියා හැටියට තමයි බුදු පියාණන් වහන්සේ සකස් වුණේ. ශ්‍රමණ සම්ප්‍රදායයට කලිනුත් හිටියා තමයි. ජෛන මහවිරුතුමාත් ශ්‍රමණ සම්ප්‍රදායේ අය බුදු පියාණන් වහන්සේට වයසින් වැඩි. එතකොට නමුත් බුදු පියාණන් වහන්සේ තමයි ඒකේ ඊ타ත්ම සක්‍රීය ප්‍රධාන ගණේ ශාස්ත්‍රවරයෙක් හැටියට ඉන්දියාවේ ක්‍රියාත්මක වුණා. බුදුරජාණන් වහන්සේ ජෛන මහවිරුතුමාත් යම් ආකාරයකින් දැඩි කර්මවාදයක් අවිහිංසාවාදයක් දේශනා කරමින් එහෙම ජෛන සම්ප්‍රදායකුත් ගොඩනගිලා ඒ වෙන විට තිබුණා. එතකොට මේ විදිහට මේ ශ්‍රමණ සම්ප්‍රදායට අයිති අය හැටියට හුදකලා වාසය අගය කරපු හුදකලා වාසයට නැඹුරු වෙච්ච පිරිසක් ඉන්දියාවේ බිහි වෙමින් තිබුණා. නමුත් මේක දැන් මේ කියන කතාව මේක අසීරු දෙයක් කියන එක. ඒක වෙහෙසකර අපහසු දෙයක් කියන එක. දැන් බුදු පියාණන් වහන්සේ වෙනස් සූත්‍රවලත් මේ කාරණේ දක්වලා තියෙනවා. මොකද උන්වහන්සේ මේ විවිධ සූත්‍රවලදී ආර්ය මේ චක්කවර්ති නෙමෙයි ආර්ය පරිේෂණ සූත්‍රය වගේ සූත්‍රවලදී උන්වහන්සේ හුදකලාව කියන එක අගය කරලා තියෙනවා. තවත් සූත්‍රවලදී තියෙන උන්වහන්සේ කොයිතරම් හුදකලාව ගැන හිතුවද කියනවා නම් කැලේට ගිහිල්ලා ඉන්නකොට කැලේ මේ දර කපන්න හෝ මී කඩන්න හෝ යම්කිසි කෙනෙක් කැලේට ඇතුළු වුණා දැක්කොත් එහෙම හරියට අර මේ වාතමිග මේ වාතයේ වේගයෙන් දුවන මුවෙක් වගේ කැලේ අස්සට දිව්වයි කියලා. ඉතින් කියන්නේ කිසිම මිනිසෙකගේ ඇහැ ගැටෙන්නේ නැති වෙන්න ඒ සම්පූර්ණයෙන්ම මනුස්ස වාසයෙන් ඉවත් වෙච්ච කාල සීමාවක් උන්වහන්සේගේ තිබුණා කියලා ඒ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී. ඒතර එහෙම හුදකලාව කියන එක අතිශය උග්‍ර විදිහට අත්දැක්ක ඒක භාවිතා කළ එහි යෙදුණු කෙනෙක් හැටියට තමයි බෝධිසත්වයන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ. ඒතර එහෙම මේ හුදකලාව කියන එක හරිම අගය කරපු ඒකට ලොකු තැනක් දීපු පරිසරයක් ඔය වෙන විට ගොඩනගිලා තිබුණා. නමුත් ඒක ඊ타ත්ම ඇත්තටම අසීරු අමාරු දෙයක්. යම්කිසි කෙනෙක් අර සමාජගත වෙලා ඉඳපු කෙනෙක් හුදකලාව වෙන් වෙලා සම්පූර්ණයෙන්ම හිටියොත් එහෙම ඒක ලොකු වෙහෙසක් ඇති වෙන දෙයක්. දැන් ඒකනේ හිරේ සිරගත වීම කියන එක මහා දරුණු නපුරු වේදනාකාරී අත්දැකීමක් හැටියට සලකන්නේ. දැන් වැරද්දක් කළාම දෙන දඬුවමනේ සිරගත කිරීම. ඉතින් සිරගත කරාම අනික් අයගෙන් වෙන් වෙලා කිසිම සම්බන්ධතාවයක් නැතුව හුදකලාව ඉන්න වෙනවා. පවුලේ සම්බන්ධතාවයන් හා අනිකුත් සියලු සම්බන්ධතාවයන්ගෙන් අයින් වෙලා. ඒතර මේක කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවමක්නේ. සිරගත කිරීම. ඒතර මරණයට මෙහා තියෙන දඬුවම තමයි මරණය තමයි ප්‍රධානම දඬුවම. death penalty එක ඊළඟට දෙන්න තියෙන දඬුවම තමයි යම් කාල සීමාවක් සිරගත කිරීම. ඒතර සිරගත කරනවා කියන එක මේ වැරදි වැඩක් කළාම සමාජයේ විසින් දෙන නීතිය විසින් දෙන රජු හෝ නීතිය විසින් දෙන ප්‍රබලම දඬුවමක් තමයි වෙන් කරලා තැබීම හුදකලා කිරීම. එතකොට ඒ අනුව මේක මරණයට පමණක් දෙවෙනි වෙන අමාරු දෙයක් තමයි හුදකලාව කියන එක. ඒ නිසා මේක දඬුවමක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක දඬුවමක් හැටියට දෙන්නේ හුදකලා කිරීම. දැන් එතකොට මේක කන්වික්ෂන් එකක් හැටියට නෙමෙයි දැන් එහෙම බලෙන් මේ කරන එකක් හැටියට දඬුවමක් හැටියට නෙමෙයි තමන්ගේ කැමැත්තෙන්ම හුදකලා වාසය අගය කරලා එහෙම හුදකලාව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල.
එතකොට මරණයට පමණක් දෙවෙනි වෙන දඬුවමක් බවට පත් වෙන හුදකලාව ස්වකැමැත්තෙන් එකඟ වෙන තීරණය කරන සමාදන් වෙන පිළිවෙතක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට මේ හුදකලා වාසය පිළිගත් සම්ප්‍රදාය තමයි ශ්‍රමණ සම්ප්‍රදාය හැටියට ඉන්දියාවේ ওই කාලෙකට ක්‍රියාත්මක වුණේ. දැන් එතකොට අපිට තේරෙන මම මේ කාරණේ සඳහන් කළේ ඒතර මේක කොයිතරම් බරපතලද කියන එක තේරුම් ගන්න. නික අපිට එකපාරටම මේ ශ්‍රමණයන් හා එහෙම නැත්නම් මේ තවුසන් කියන වචනෙන් විතරක් අපි හඳුන්වුවාට ඒක කොයිතරම් බරපතලද කියන කාරණේ. අර සමාජීය සත්වයක් හැටියට ඉන්න කෙනා රංචු ලදියාවකින් යුක්ත කෙනා ෆැමිලි කියන පවුල් ඒකකයක් තුල ඉන්න කෙනා එහෙම නැත්නම් මේ ස්වාමි භාර්යා හැටියට එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ හැටියට කිසියම් බන්ධනයකට හසු වෙච්ච කෙනෙක් හැටියට ඉන්න කැමති එක්කෙනා ඒ තියෙන ඔක්කොම දේවල් අතහැරලා මේ සෙක්ලූෂන් එක විවේකය එහෙම නැත්නම් හුදකලා බව වනයේකට ගිහිල්ලා කැලෑවකට ගිහිල්ලා විජන වාතානි ජනශූන්‍ය ස්ථානයකට ගිහිල්ලා එහෙම තැනක තමන්ගේ ජීවිතේ ගත කරන්න එකඟ වෙන එක එහෙම තීරණය කරන එක එසේ තීරණය කිරීමම ප්‍රබල වෙනසක් කියන එක පැහැදිලි කරන්නයි මම මේ කරුණු ටික කිව්වේ. මොකද ඒක අපි නිකම්ම අපි ඒ ගැන නිකම්ම කියනවට හිතනවට වඩා බරපතල බවක් මේකේ තියෙනවා. ඒ නිසා අපි ඕනෑම කෙනෙකුට එකපාරට කිව්වොත් එහෙම අනික් සියලු දෙනාගේම අයින් වෙලා හුදකලාව ඉන්න මෙච්චර කාල සීමාවක් කියලා අපි කිව්වොත් එහෙම ඒකට කැමති නැති කෙනෙකුට ඒක සිර දඬුවමක් අර සිරේට දැමීමක් බවට පත් වෙනවනේ. නමුත් ඒක අවබෝධයෙන් මේ සකස් කරගත්ත හිතකින් මෙහෙය වූ හිතකින් හඳුනා ගැනීමකින් යුක්තව කළොත් ඒක පූජනීය දෙයක් හැටියට අභියෝගාත්මක දෙයක් හැටියට ඒ වගේම මේ වටිනා මානසික ස්තරයක් මට්ටමක් හැටියට සැලකෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ අය ආහාර ගන්නේ පිඬුසිඟා ගිහිල්ලා ගෙයක් ඉස්සරහට පාත්‍රයක් අතේ තියාගෙන ගෙයක් ඉස්සරහා හිටගෙන හිටියාම ඉල්ලන්නේ නැහැ. පාත්‍රය අතේ තියාගෙන තැටියක් හෝ පාත්‍රයක් අතේ තියාගෙන ගෙයක් ඉස්සරහට ගිහලා හිටගෙන ඉන්නවා. ඒ අය මොකක් හරි දුන්නොත් ඒක පිළි අරගෙන ආපහු එනවා. දුන්නේ නැත්නම් ආපහු එනවා. එතකොට එහෙම ආහාර සිඟාගෙන ගෙයක් ඉස්සරහා හිටගෙන ඉන්න පුළුවන්කමත් අසීරු දෙයක්. ඒ කියන්නේ දැන් මේ රීස් ඩේවිස් පඬිතුමා හා එම මැතිනිය මේ ඔය ත්‍රිපිටක ග්‍රන්ථ පිළිබඳව කරන හැදෑරීම් වලදී ඒ අය ඒ සම්බන්ධ බොහෝ දේවල් කරානේ පරිවර්තන හා පාලි ටෙක්ස්ට් සොසයිටි එක බිහි කරලා ඒක කරපු දේවල්. ඒතර ඒවායේදී මේ භික්ෂුව කියන එක සම්බන්ධයෙන් ඒ අය මේ නම භික්ෂුව කියන එක අර්ථකථනය කරන්න පුළුවන් කොයි විදිහටද කියන එක ගැන බොහෝ මේ පරීක්ෂණ කළාලු. ඒ කියන්නේ බොහෝ ඒ ගැන විමසිලිමත් වුණාලු. මේ භික්ෂුව කියන්නේ මේ කවුද? එහෙම නැත්නම් භික්ෂුව අර්ථවත් වෙන්නේ කොහොමද? භික්ෂුව කියන වචනේ ඩිෆයින් කරන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව ඒගොල්ලෝ හුඟක් පරීක්ෂණ කරලා තියෙනවා. හොයලා බලලා කතා කරලා සාකච්ඡා කරලා නොයෙකුත් ගවේෂණයන් කරලා තියෙනවා. ඒ වයිදී අන්තිමේදී ඒ අය ආපු එකඟතාවය තමයි මේ පාත්‍රයක් අරගෙන ගෙයක් ඉස්සරහා ආහාර දෙනකන් හිටගෙන ඉන්න පුළුවන්කම තියෙන එක්කෙනා. එයාට තමයි මේ භික්ෂුව කියන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳ විවිධ මතිමතාන්තර හා විවිධ මේ වියත් අය විවිධ යතිවරයන් වහන්සේලා විසින් දෙන අර්ථකථන හා නොයෙකුත් දේවල් තියෙනවා. එතකොට නමුත් මම මේ සඳහන් කළේ මේ රිස් ඩේවිස් පඬිතුමා හය මැතිනිය මේ සම්බන්ධයෙන් වෙච්ච සිදුවීම මට කියවන්න ලැබුණා. ඒ පාත්‍රයක් අරගෙන ගෙයක් ඉස්සරහා ආහාර දෙනකන් හිටගෙන ඉන්න පුළුවන්කම එහෙම තියෙන එක්කෙනා තමයි භික්ෂුව කියන්නේ කියලා. ඒතර තව අර්ථකෙනේ භික්ෂාවෙන් යැපෙන එක්කෙනා භික්ෂුව කියලා එහෙම අර්ථකථන එහෙමත් තියෙනවා. ඒ කාරණේ ඔප්පු වෙන කරුණුත් තියෙනවා. තව අර්ථත් වෙන වෙන අය දෙන්න පුළුවන්. නමුත් මේක අපි සලකා බැලිය යුතු දෙයක්.
එතන එහෙම පාත්‍රයක් කරන ගයක් ඉස්සරහා ආහාර ටිකක් දෙනකන් හිටගෙන ඉන්න පුළුවන්කම කියන එක විශේෂ දෙයක් ඒක. ඒකෙදි කෙනෙකුගේ ආත්ම ගරුත්වයේ සම්බන්ධ ප්‍රශ්න එනවා, තමන්ගේ අභිමානයේ සම්බන්ධ ප්‍රශ්න එනවා. ඔම විවිධ දේවල් හිතක තියෙන දේවල් බිමින් තියලා පැත්තකින් තියලා ඕනේ මෙහෙම පාත්‍රයක් අරගෙන ගයක් ඉස්සරහා හිටගෙන ඉන්න. එහෙම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වගේම අර හුදකලා වාසය කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. අර කිව්ව මේ බෑග්ග්‍රවුන්ඩ් එක යටතේ එහෙම ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙක් දැන් ඔය භික්ෂු ශ්‍රමණ සම්ප්‍රදායයට එහෙම අනික් අය තවුසන්ට හා ශ්‍රමණ සම්ප්‍රදායයට අනිකුත් ගිහි ජීවිත ගත කරන අය ගරු කරන්න වඳින්න හේතුවක්කුත් මෙතන තියෙනවා. දැන් අර තමන්ට කරන්න බැරි දෙයක් කරන පිරිසක් තමයි මේ ශ්‍රමණ සම්ප්‍රදාය අය. අර අපි මං කිව්ව විදිහට අර කිව්ව අර හුදකලාව අර රංචුවක් ඉඳලා පවුලක් ඒකකයක් තුල ඉඳලා එහෙම ඉන්න අය ඒකෙන් අයින් වෙලා හුදකලාව ඉඳීමම ප්‍රාතිහාර්යාත්මක දෙයක්. ඒ නිසා එක්තරා ගෞරවයක් වැඳුම් පිදුම් කිරීමක් සැලකීමක් බොහොම ඈත කාලේ ඉඳන්ම මේ ශ්‍රමණ සම්ප්‍රදායට අය සම්බන්ධයෙන් අනිකුත් ගිහි ජීවිත ගත කරන අය තුල ඇති වුණා. ඒ නිසා ඒ අයට වඳිනවා සලකනවා ඇඳිලි බඳිනු කියන එක හත් දෙක එකතු කරලා වැඳීම් ගරු කිරීම ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ගරු බුහුමන් දැක්වීම ඒ අයගෙන් ලැබෙන ආශිර්වාද ඉහළින් පිළිගැනීම කියන මේ දේවල් පෙරදිග මේ දාර්ශනික ලෝකයක ඇති වෙන්න පටන් ගත්ත. බටහිර ලෝකෙ මෙහෙම එකක් සිද්ධ වුණේ නැහැ. පෙරදිග ලෝකෙ විශේෂයෙන් ඉන්දියාවේ තමයි ඒක ඒ සම්ප්‍රදාය ඇති වුණේ. ඒ ඇසුරු කරගෙන ආපු රටාවක් ගොඩ නැගුණේ ඔය කියන මේ සන්දර්භය තුල ඔය කියන පරිසරය තුල තමයි ඔය විදිහට ගොඩ නැගුණේ. අපි ඒක හඳුනාගත යුතු මතක් කරගත යුතු කාරණයක්. ඒ සම්බන්ධයෙන් මොකුත් අහන්න කියන්න හෝ අදහසක් හෝ දෙයක් තියනවද මොකුත්? නෑ නේ. මේ දේවල් ඔබ මීට කලින් අහලා තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒවා හුඟක් වෙලාවට හදාරීම් කරපු දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි පහුගිය කාලෙම හුඟක් කතා කළේ මේ භාවනාව සිත නොයෙකුත් දේවල් සම්බන්ධයෙන්. දැන් හුඟක් ඒවා සම්බන්ධයෙන් අපි නොයෙක් හදාරීම් කරලා තියෙනවා. සූත්‍ර රාශියක්ම අපි කළා. ඒ නිසා මේ ඊට පරිබාහිරම නෙමෙයි එකතකින් ඒවට ඍජුවම සම්බන්ධයි මේවත් හැම එකක්ම. නමුත් මේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පසුබිමේ තියෙන වටපිටාවත් සහිතව අපි ඒවත් හඳුනා ගැනීම සහිතව අපි හඳුනා ගන්න එක සාකච්ඡා කරන එක හොඳ නිසා මම මේ කරුණු මේ විදිහට පැහැදිලි කිරීම කළේ. ඒවත් අපි මේ හැදෑරීම් අවසර ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ උගාක් එක පැහැදිලි කරලා දීපෙන්ද ඇත්ත වශයෙන් කියනවා අපිට එච්චර ඔක බැරෑරුම්කමක් කියලා තේරුනේ නැහැ. ඒක ලේසි දෙයක් කියලා තේරුනේ. දැන් ටිකක් ස්වාමීන් වහන්සේ දේශනා කරාම ඒකේ තියෙන බැරෑරුම්කම ඇත්ත වශයෙන් කියනවා නම් හුඟක් ඒක තේරෙනවා. දැන් ඒකෙන් ඉතින් ඇත්ත වශයෙන් කියනවා නම් හරිම අමාරුයි කියන එක හොඳට වැටහුණා. නැත්තම් මෙතරම් කාලයක් මට නම් ස්වාමීන් වහන්සේ කොච්චරම අමාරුම කියලා හිතුන්නේ නැහැ. දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒක බොහොම පිං සිද්ධ වෙනවා. ඒක දැනගන්න ලැබිච්ච ගැන ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ගැන. අවසරයි. මගේ අදහස මම ඒ කිය මගේ හරිම ඒක නෑ හොඳයි ඒක හුඟක් හිතට තදට වැදුනා ඒකේ තියෙන බැරෑරුම්කම. එතකන් ඒක එච්චරම බැරෑරුම්කමක් කියලා තේරුනේ නැහැ. දැන් තමයි ඒක තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. පිං සිද්ධ වේවා අවසරයි. මේ අපි දැන් මම හුඟක් එහෙම කියන්න උනන්දුනේත් අපි ඒ වගේ අර පහුගිය කාලේ මම හුඟක්ම වැඩි අවධානයක් සැලකිල්ලක් අර මනස සම්බන්ධයෙන් භාවනාව සිතේ ක්‍රියාකාරීත්වය මේවා සම්බන්ධයෙන් අපි හුඟක් මූලික අවධානය යොමු කරලා හුඟක් සූත්‍ර ගණනාවක්ම සාකච්ඡා කළා. එතකොට ඒවා මේ ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. තව තවත් අපි ඔස්සේ සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ඒ එක්කම අපි මේ වගේ දේවලුත් අපි
හඳුනා ගන්න ඕනේ. මොකද මේ ධර්මයේ හඳුනා ගන්නවා කිව්වහම මනුස්ස ජීවිතය ඒ වගේම අපේ පැවැත්ම හා සම්බන්ධ සෑම දෙයක් සම්බන්ධයෙන්ම අපේ හොඳ පුළුල් අවබෝධයක් විනිවිද දක්නාසුළු බවක් ඒ වගේම තියෙන දේවල් ගැඹුරෙන් දකින්ද හඳුනාගන්නට හැකියාවක් අපිට තියෙනකොට ඇති වුණාම ඒවා ඇසුරු කරගෙන අනිකුත් දේවලුත් ඒ විදිහට දකින්න අපිට හැකියාවක් ඇති වෙනවා. ඒ නිසායි මම මේක පැහැදිලි කළේ. ඒවයි තියෙන මේ අපි එකපාරටම හිතන්නේ නැති වුණාට ඒවයි එහෙම ගැඹුරක් තියෙනවා කියන එක. අනික තවත් දෙයක් මේ ඉදිරියේදීත් ඒක එක තැනකදී හම්බ වෙනවා මේ ආර්යෝපවාදය කියන එක මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ බොහෝ තැන්වල කරන මේ ප්‍රකාශයක් තියෙනවා ආර්යෝපවාදය කියන එක. එතකොට ඒ ආර්යෝපවාදය කියන එකේ වචනේ තේරුම යම් කිසි හොඳ කමක් තියෙන යම් කිසි කෙනෙකුට නිග්‍රහ කරනවා නම් ඒක බරපතල වැරද්දක් හැටියට. ඒ කියන්නේ අපායගාමී වීමත් අපායවලිනුත් නරකම අපායකට යන්න හේතු වෙන කාරණයක් හැටියට ධර්මයේ බුදු පියාණන් වහන්සේ බොහෝ තැන්වල දක්වලා තියෙනවා මේ ආර්යෝපවාදය කියලා මිච්ඡා දෘෂ්ටි ලක්ෂණයක් ඒක ආර්යෝපවාදය කියලා. ආර්යෝපවාදය කියලා කියන්නේ මේ විමුක්ති මාර්ගයට බැහැපු එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කිරීම සඳහා යොමු වුණු යම් ශ්‍රමණක් බ්‍රාහමණයෙකුට මේ ශ්‍රමණ බ්‍රාහමණ කියන වචනේ ගැඹුරක් තියෙනවා. ශ්‍රමණ කියන්නේ භික්ෂු ශ්‍රමණ සම්ප්‍රදායට අයිති කවර හෝ ආකාරයක අර කිව්ව හුදකලා වාසයේ තෝරාගත්ත අය තමයි ශ්‍රමණයන් වෙන්නේ. බ්‍රාහමණ කිව්වහම උගතුන් කියන එක. පඬිවරු උගත් අය ඉන්දියාවේ නම් බ්‍රාහමණ කියන වංශයට අයිති වර්ණයට අයිති කට්ටිය ඊට පස්සේ කාලෙදී වශයෙන් ගත්තොත් එහෙම දැන උගත්කම් ඇති අවබෝධයක් ඇති ගෙනීමට ප්‍රඥාවන්ත වීමට දැනුගත්කම් ඇති කර ගැනීමට උනන්දුවක් ඇති පිරිස බ්‍රාහමණ කියන වචනේ භාවිතා වෙලා තියෙනවා පස්සේ කාලේ ඒ අර්ථයෙන්. එතකොට මේ ශ්‍රමණ කියන අය අර පැවිදි කියන පැත්තට ආපු අය තවුසන් හෝ හුදකලා වාසය ගත්ත අය තමයි ඒගොල්ලෝ. අර කිව්ව විදිහට අර අනුන්ගෙන් ආහාර ලබාගෙන තමන්ගේ ජීවිතේ සරලව ගත කරන්න යොමු වෙච්ච අය. දැන් ඒ සම්ප්‍රදාය එහෙම අයගේ මම කියවනේ අර පාත්‍රයක් අරගෙන ගයක් ඉස්සරහා හිටගෙන ඉන්න පුළුවන්කම කියන එක හරි විශේෂ කාරණයක් කියලා. මොකද එයා එතකොට තමන්ගේ අභිමානය අයින් කරලා තියෙනවා. මේ තමන්ගේ ආත්මගරුත්වය කියන එක අදහස් කරන දැන් බොහෝ දෙනා තමා පිළිබඳව යම් කිසි ලොකුකමක් ඇගීමක් සහිතවනේ අපි ඕනම කෙනෙක් ඉන්නේ. මම ඔය අනුන්ගෙන් කණ්ඩ යන්නේ නැහැ කියලා මේ කතාව කෙනකින් කියවෙන්න පුළුවන් කියනවනේ. එතකොට අන්න ඒ දේවල් ඔක්කොම අතහැරලා ඕනනේ අර ගයක් ඉස්සරහා හිටගන්න. එතකොට ඒ தത്വෙට එනකොටම දැන් එයාගේ තව වෙනත් දුර්වලතා තියෙන්න පුළුවන්. එයා රහතන් වහන්සේ කෙනෙක් නොවේ. ඒ පාත්‍රය කරන ගයක් ඉස්සරහා හිටගන්න රහතන් අය ඔක්කොම රහතන් වහන්සේලා නෙමෙයිනේ. එතකොට එයාගේ අර තව බොහෝ ಗುಣ හදාගන්න තියෙනවා තමයි. නමුත් එයා ඒ වන විට අර ශ්‍රමණ සම්ප්‍රදායට ඇතුළු වෙලා අර මං කලින් කිව්ව බෑග්ග්‍රවුන්ඩ් එක තුල ඒ සම්ප්‍රදායට ඇතුළු වෙලා අර යම් කිසි අර තවුස් පිරිකරක් එහෙම නැත්නම් සිවුරක් හෝ හඳුන්වන කවර හෝ දෙයක් ඒක මොකක් හරි එකක් එහෙම ඇඳගෙන හුදකලා වාසයේ තෝරාගෙන අර අනුන්ගෙන් යැපෙන ස්වභාවයට පත් වෙනකොටම ඒ තනත්තා තුළ යම් ගුණාංගයක් ඇති වෙනවා. එතකොට ඒ ගුණාංග තව වැඩි වෙලා තව විවිධ වූ මේ ආශ්‍රව සංයෝජන ක්ලේශයන් මේ දුර වෙලා එයා මේ නිකලස් කෙනෙක් බවට පත් වෙන්න යන මාර්ගයේ තමයි ඉන්නේ. ඒකේ තව පූර්ණත්වයට පත් වෙලා නැහැ. ඒකට සූදානම් වෙමින් ඉන්නේ.
එතකොට ඒ නමුත් සූදානම් වෙමින් හිටියත් එයා ඒ මාර්ගයේ කවර තැනක හිටියත් ඒ බඳු කෙනෙකුට නිග්‍රහ කරන එක ධර්මයේ බොහෝ සෙයින් වැරදි අහිතකර දෙයක් හැටියට දක්වලා තියෙනවා. එතකොට ඒ නිසා මේ අරියෝපවාදය කියන එක ආර්යයන් කියලා අපි හඳුන්වන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අටට අයිති අය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි සෝවාන් මාර්ගයේ ඉන්න කෙනත් අපිට එකපාරටම හොයාගන්න අපි දන්නේ නැහැනේ. දැන් කවුරුණත් කවර මාර්ගඵලයකද ඉන්නේ කියලා තව කෙනෙකුට නිශ්චය කරන්න බැහැනේ. ඒතර ඒ ඉන්නේ බොහෝ සෙයින් මේ සම්ප්‍රදාය තුල ඉන්න කෙනෙක් නේ ඒකට අයිති වෙන්නේ. ගිහි බව තුල ඉන්න අයත් සෝවාන් වෙලා එහෙම ඉන්න පුළුවන්. එතකොට දැන් අනිවාර්යයෙන්ම ගිහි බව තුල ඉන්න කෙනෙක් සෝවාන් වෙලා නැද්ද කියලා අපිට එකපාරට හොයාගන්න උගක් අමාරුයිනේ. නමුත් පැවිදි කියන මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල ඉන්න කෙනෙක් එහෙම ඉන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවනේ. එතකොට ඒ නිසා ඒ අය සෝවාන් මාර්ගස්ථයෙක් නුනත් සමහරට ඒ ශ්‍රමණ සම්ප්‍රදාය තුලට පිවිසලා ඉඳීමම එක්තරා විශේෂ කාරණයක් වෙනවා. ඒ නිසා එබඳු කවර හෝ කෙනෙකුට ගර්හා කිරීම, දෝෂ දර්ශනයට ලක් කිරීම, ඒ අයට අපවාද කිරීම කියන එක වැරදි අහිතකර දෙයක් හැටියට ධර්මයේ බොහෝ තැන්වල දක්වලා තියෙනවා. ඒකත් අපි මේ ධර්මය හසුරුවනකොට ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න අය හැටියට අපි දැනගෙන තියෙන්න ඕන දෙයක් ඒ පැවිදි සම්ප්‍රදායක ඉන්න අයගේ ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අයගේ වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. වැරදි වෙන්නත් පුළුවන්. ඒ මොන දේවල් සිද්ධ වෙලා තිබුණත් ඒ කෙනෙක් ශ්‍රමණ සම්ප්‍රදායට බැහැලා ඉන්නවා නම් එයා සම්බන්ධයෙන් අපි දෝෂ දර්ශනයකට ලක් කරනකොට දොස් කියනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිට ඒක මෙෂර් කරන්න බෑ. එයාගේ අවගුණ ප්‍රමාණය මෙච්චරයි ගුණ ප්‍රමාණය මෙච්චරයි කියලා අපිට මෙෂර් කරන්න අමාරුයි. එතකොට ඒ නිසා අපිට පේන වැරදි මොනවා හරි දේවල් තියෙන්න පුළුවන්. ඒ තියෙන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒ සම්ප්‍රදාය තුල ඉන්න කෙනෙක්ව නිග්‍රහයට ලක් කිරීම අපවාදයකට ලක් කිරීම නොකළ යුතු දෙයක්, නොවිය යුතු දෙයක් හැටියට ධර්මයේ බොහෝ තැන්වල පැහැදිලි කරලා තියෙනවා. මේකත් අපි මේ ධර්ම මාර්ගයේ ඉන්න අය හැටියට අපි හඳුනා ගන්නට ඕනේ, මතක් කර ගන්නට ඕනේ. ඒ නිසා කවර හෝ ශ්‍රමණ කවර හෝ කෙනෙක් උනත් කමන්නේ ධර්ම දේශනාවලදී මේ යම් වැරදි ක්‍රම දේශනා කරනවා නම් අපි ඒකට ධර්මානුකූලව අපි එහි තියෙන වැරද්ද පෙන්ලා දෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද බුදු පියාණන් වහන්සේත් ඒක අනුදැනව දාලා එහෙම තියෙන තැන්වලදී ඒක මතු කරලා පෙන්වන්නට ඕනේ කියලා. දැන් අර මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේ පරවාද 500ක් ඛණ්ඩනය කරලා සකවාද 500ක් මතු කරලා කතාවත් උපකරණේ ලිව්වේ. එතකොට ඒ පරවාද ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලානේ. වෙන කවුරුවත් නෙමෙයි, ගිහි අය නෙමෙයිනේ. එතකොට ඒ නිසා ඒ බඳු ශ්‍රමණ සම්ප්‍රදාය තුලම වැරදි අදහස් ඉදිරිපත් කරන, ධර්ම විරෝධී අදහස් ඉදිරිපත් කරන අය ඉන්න පුළුවන්. එතෙන්දී අපි ඒ ධර්මානුකූල විග්‍රහයක යෙදෙමින් ඒවා ඛණ්ඩනය කිරීම, ඒට විරුද්ධ කරුණු දැක්වීම වැරද්දක් නෙමෙයි. අපි එහෙම කරන්න ඕනේ. මොකද ඒක ධර්ම විරෝධීනේ. එතකොට ඒක අර ඖෂධය වෙනුවට වසක් දුන්නා වගේ එකක් වෙනවනේ. එතකොට එතෙන්දී අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ, කතා කරන්න ඕනේ, එහි දෝෂේ වැරද්ද දකින්න ඕනේ. නමුත් පුද්ගලයාට කරහන්න හොඳ නැහැ. අර ධර්මයට කරහන්න ඕන. ධර්මයේ වැරදි ධර්මයක් ඉදිරිපත් කරනකොට ඒකට අපි ඛණ්ඩනය කරන්න ඕනේ. ඒකට දෝෂ දර්ශනයට ලක් කරන්න ඕනේ. නමුත් ඒක ඉදිරිපත් කරපු පුද්ගලයාට ගරහා කරන්න, නිඳා කරන්න හොඳ නෑ. මොකද එයා ඒ ධර්ම විරෝධී දෙයක් ඉදිරිපත් කිරීම වෙන්න පුළුවන්. නමුත් එයාගේ යම් ගුණ තියෙන්න පුළුවන්. ඒතර ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ධර්ම විරෝධී දේවල් වලටයි ගරහන්න තියෙන්නේ, පුද්ගලයාට නෙමෙයි කියන එක. ඒකත් අපි හැම විටම තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු දෙයක්. ඒ නිසා අපි තව කවුරුවක් ගැන මේ කතා බහ කරනකොට, අදහස් ඉදිරිපත් කරනකොට පරිස්සම් වෙන්නට ඕනේ. මතවාදයට පහර දෙන්න ඕනේ. මතවාදේ වැරදි නම් ඒක හඳුනා ගන්නට ඕනේ. ඒකට විරුද්ධව අපි කතා කරන්න ඕනේ. පුද්ගලයන් සම්බන්ධයෙන් නෙමෙයි. ඒතර ඒක එයාගේ තියෙන එක. නමුත් එයාගේ යම් ගුණ තියෙන්න පුළුවන්. දැන් නරකම මිනිස්සුන්ගෙත් තියෙනවනේ නේද? දැන්
අර ලංකාවේ හිටියේ මේ මරුසිරා කියලා එක්කෙනෙක් මේ පපුවේ කොටාගෙන තිබුණේ අම්මා බුදු වේවා කියලානේ. එතකොට මරුසිරා තමයි යා මම පුද්ගලයාගේ නම කියන්නේ උදාහරණයක් ඇටියට විග්‍රහයක් ඇටියට නෙමෙයි මම. එතකොට එයා සමාජයේ හරි දරුණු නපුරු පුද්ගලයෙක් හැටියට සම්මත වෙලා තිබුණා. නමුත් එයා ගේ පපුවේ පච්චයක් කොටාගෙන තිබුණා මේ අම්මා බුදු වේවා කියලා. එතකොට මොන වැරදි මොන දේවල් මිනීම මැරීම හා නොයෙකුත් දේවල් නරක දේවල් බොහෝ දේවල් කරලා තිබුණත් අම්මාට ගරු කිරීම කියන එක එයාගේ තිබිලා තියෙනවා. ඒ ගුණේ තිබිලා තියෙනවානේ. සමහර ගුණවන්ත කෙනෙක් ඉන්න පුළුවන්. ගුණවන්ත කියන්නේ වෙනත් බොහෝ දේවල් හොඳ දේවල් කරන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් මවට සලකන්නේ නැති අය ඉන්නත් පුළුවන්. නේද? එහෙම මම මේ කාරණේ සඳහන් කළේ අපිට කාගේවත් ಗುಣ නුගුණ පිළිබඳව විනිශ්චය කරන්න අමාරුයි කියන එක. ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ එහෙම විනිශ්චය කිරීමේදී. ඒ නිසා කාගේ නොඑක අයගේ වැරදි තියෙන්න පුළුවන්. බොහෝ හොඳ තියෙන්නත් පුළුවන්. ඒ මොන දේවල් තිබුණත් අපි පුද්ගලයන් සම්බන්ධයෙන් විනිශ්චය කරන්න යාමේදී පරිස්සම් වෙන්න ඕනේ, කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ ගැන කතා කරද්දී බොහොම සාවධානව සැලකිල්ලෙන් අපි කතා කරන්න ඕනේ. ධර්ම විරෝධී මතයක් ඉදිරිපත් වුණොත් එහෙම ඒකට අපි පාර දීලා ඒක වෙනස් කරලා දාලා දේ පැහැදිලි මේ මතු කරලා පෙන්වීම කරන්නට ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. පුද්ගලයන් සම්බන්ධයෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒතර ඒකත් මම මේ කතා කළේ මේ ශ්‍රමණ සම්ප්‍රදායට අදාළ දේවල් හැටියට. ආම්ද්‍රවනේ පොඩ්ඩක් එකතු ඔව්. කරලා ඔව්. අපි ඕකාර ප්‍රපංච කිරීම අනුව නේද? ඒ කියන්නේ හරි, අපි දැන් හරි. පුද්ගලයෙක් කිව්වොතින් අපි ආව කන්ඩිෂන් කරගන්න ඕනේ. ඒක පුද්ගලයයි ක්‍රියාවයි අපිට දෙක වෙනම අඳුරා ගන්න බැරි වෙනවා. ඔව් ඔව්. ඒ හරි කියන්නේ ඒකයි හුඟක් වෙලාවට මේ අපිට වෙන්නේ. අපි නරක කෙනෙක් කරන නරකමයි කරන්නේ කියන එක අපේ ඔළුවේ බහගෙන තියෙනවා. හරි. එහෙම නේද? ඔව් හරි හරි. ඒ අදහස ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි. එහෙම ඔය දේවල් ඉදිරිපත් කරන්න අනික් අය ටික ටික එකතු කරලා එහෙම එකතු කරන්න තව. ඒක හරි හොඳයි. ඒ අදහස ඒක එහෙම තමයි වෙන්නේ. මොකද එයා වැරද්දක් කිරීම නිසා පුද්ගලයා සම්පූර්ණයෙන්ම වැරදි කියන අදහසකට අපි එනවා. ඇවිල්ලා පුද්ගලයාට බනිනවා. එතකොට දැන් ධර්මානුකූලව අපි බලන්න ඕනේ පුද්ගලයාට නෙමෙයි අපි බනින්න ඕනේ මතයට. මට හොඳ එකක් වුණා මේ ප්‍රභාකරන් මරණු දවසේ මම ලංකාවේ හිටියේ. ඉතින් ඔක්කොමලා ගාක් සතුටු වෙනකොට මම සතුටු වෙන්නේ නැතුව හිටියාම මගේ අනිත් අය ඇහුවා වටේ ඉන්න අය අයියානේ ඔයාට සතුටක් නැද්ද මේ ප්‍රභාකරන් මරුණාම කියලා. මං කිව්වා අනේ නෑ මට නම් සතුටක් නෑ. ආවුන කවුරු මරුණත් මට හරි දුකයි කියලා. මට ළඟ ඉන්න සේරමලා මාත් එක්ක කතා කරෙත් නෑ සුමානයක් විතර මම මේ කියලා. ඇත්තටම ආම්දුරනේ මට හරියට කනගාටුවක් ඇති වුණා. ඉතින් කාවා හරි මැරුවා නේද කියන එක. ඉතින් ඒක ගද්දරාට ඒක අදා ගන්න බැරි වුණා ඒ දෙක වෙන් කරලා. මට හිතුනේ ප්‍රභාකරන් වුණත් ඔය විදිහට මැරෙන්න ඕනේ නෑ කියලා. ඔව් අපි මතක අපි හඳුනා ගන්න ඕන දේ තමයි අර මතවාදේ හා අදහස එයාගේ දැක්මේ තියෙන දෝෂය අපි මතු කරලා වන්න ඕනේ පුද්ගලයා නෙමෙයි කියන එක. ඒ කාරණේත් අපි මම මේ කතා කළේ අර ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක ගැන මම කතා කරපු නිසා මම මේ කාරණේත් පෙන්නුවේ. මොකද ඒක වැදගත් කාරණයක්. දැන් මේ ශ්‍රමණ කිව්වහම අපි එකපාරටම අපිට අදහසක් එනවා භික්ෂූන් වහන්සේලා කියන අර්ථයක් උත් අපිට අපේ හිතට එන්න පුළුවන්. නමුත් භික්ෂු කියන එක පමණක්ම නෙමෙයි. මේකත් මේ ටිකක් පුළුල් අදහසක්. ඒ කියන්නේ අපි බෞද්ධ නිසා අපිට නිතරම මේ පැවිදි අය හැටියට සැලකෙන්නේ භික්ෂුන් වහන්සේලානේ. නිතර දකින්නේ ආශ්‍රය කරන කතා බහ කරන්නේ මේ හඳුනාගෙන ඉන්නේ භික්ෂුන් වහන්සේලා නිසා. නමුත් මේ ශ්‍රමණ කියන්නේ එක්තරා සම්ප්‍රදායක්, එක්තරා කොටසක්. ඒකට අනිකුත් ආගම් වලත් ඉන්නවා. දැන් අනිකුත් ක්‍රිස්තියානි ආගමෙත් මේ තත්ත්වයටපත් වෙච්ච අය ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ක්‍රිස්තියානි කියන කට්ටිය මේ පරණ තෙස්තමේන්තුවේ දැන් මේ ඒගොල්ලෝ විවාහ වෙන්නේ නැහැ. ඒතර බ්‍රහ්මචාරී
කොටසක් ක්‍රිස්තියානි අය එංගලන්ත සභාවේ අයනේ විවාහ වෙන්නේ. එතකොට ලංකාවේදී ඒක ලංකා සභාව වෙනවා, එංගලන්තයේදී එංගලන්ත සභාව වෙනවා. එතකොට ඒ අය තමයි විවාහ වෙන්නේ. එතකොට හැබැයි ක්‍රිස්තියානියා විවාහ වෙන්නේ නැහැ. ඒ ෆාදර්ලා විවාහ වෙන්නේ නැති කොටසක් ඒක. එතකොට ඒ අයගෙත් මම පෞද්ගලිකව දන්නා ඉන්නවා. ඒ අයගෙත් ඉන්නවා තවත් උග්‍ර විදිහට මේ ස්වාමින් වහන්සේලා වගේම ඊ타මත්ම දැඩි ආකාරයේ ප්‍රතිපත්ති සහිත ඉන්න අයත් ඉන්නවා. එතකොට වෙනත් ආගම්වලත් ඔහොම ඉන්නවා. ඒ ආගම්වලත් උග්‍රව ඒ තමන්ගේ ආගම තුල බ්‍රහ්මචාරී ප්‍රතිපදාවන් අනුගමනය කරන අය ඉන්නවා. ඒ නිසා අපි මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා මං අදහස් කළේ කවර හෝ බ්‍රහ්මචාරී කියන කණ්ඩායමට අයිති වෙන අය. දැන් ශ්‍රමණ සම්ප්‍රදායට අයිති වෙනවා කියනකොට ඒකේ මූලික සුදුසුකමක් තමයි බ්‍රහ්මචාරී කියන එක. ඒක හුදකලා වාසයේ කලාවේ පින්ඩපාතේ මේ කියන්නේ ආහාර සිඟාගෙන ජීවත් වීම ඔය වගේ ලක්ෂණ ටික තවත් මේ එකතු වෙනවා ඒකට. ඒතර මේක එක්තරා විදිහක සම්ප්‍රදායක් ඒක. ඕනම ආගමක එහෙමයි ඉන්න පුළුවන්. ඊට අදාළ වූ ලක්ෂණ සමූහයක් තියෙනවා. ඒ ලක්ෂණ සහිත අය ඔක්කොම ශ්‍රමණ සම්ප්‍රදායට අයිති වෙනවා. අනිකුත් අය බ්‍රාහ්මණ සම්ප්‍රදාය වගේ අර වෙනත් ආගම් විවාහ ජීවිත ගත කරන වෙනත් ආකාරයේ ලෞකික මේ සම්බන්ධතාවුත් සහිතව ඉන්න පිරිස කියන එක. ඒ නිසා මෙතන මේ ට්‍රැඩිෂන් දෙකක් සම්ප්‍රදායන් දෙකක් හැටියටයි යන්නේ. right. දැන් මම මේක පැහැදිලි කිරීමක් කළේ මේ හුදකලා වාසය කියන එක මේ පැවිදි වීම හා මංක්ස්ලා කියන අය ඒ ළඟට හුදකලා වාසය කියන එක කෙබඳු එකක්ද කියන එක පැහැදිලි කරගන්නටයි මම මේ කරුණු කීපය ඉදිරිපත් කළේ. ස්වාමීන් වහන්සේ මට පොඩි එක්ස්පීරියන්ස් එකක් ආවා මම ටිකක් මෙතන ඒක කියන්නම්. අපි තොර තරුණයි. එතකොට අපි ගියා ස්වාමීන් වහන්සේ මේ මිහින්තලේ මේ පොය සිල් ගන්න. ඉතින් කෙනෙක් එක්ක ගියාම එයා අපිට දානේ අපි දෙන්නට මමයි මහත්තයා ගියේ දානේ යට ගේන්න අපිට බැරි වෙලා ගියා. ඉතින් අපි දානේ ගේනකම් බලාගෙන ඉතින් හම්බුන්නේ නැහැ. පස්සේ එතන වටේ හිටිය ඉතින් ගස්වල යට හුඟක් මේ ගස් යට හුඟ මේ පාස කට්ටිය හුඟක් හිටියේ ඒගොල්ලන් දානවල බල දෙනවා. ඉතින් එක එක්කෙනා පූජා කරනවා. ඒක සමාගම් වලින් ඇවිල්ලා. ඉතින් අපි ඒව ගත්තෙත් නැහැ. ඉතින් ගන්නකොට අරයන්කම් බලාගෙන හිටියේ මායි මහත්තයයි. පස්සේ ආවේ නැතුණාම දැන් ඉවර කාල සීමාව. එතකොට අර උපාසක කට්ටිය කිව්වා මොහොම ඉන්න එපා ගිහිල්ලා අර දැන් අන්න දානවල තියෙන එතන ටිකක් කොහොම හරි ගිහිල්ලා බලන් දාන්න නැත්තම් දැන් බඩගින්න බෑ ඉන්න ඕගොල්ලන්ට උද්දෙත් ටිකක් මේ ගන්න බැරුණා නේද ඒ කට්ටිය ගෙනාවේ නැති හින්දා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කියන හින්දාම අපි ස්වාමීන් වහන්සේ ඒ දානේ ඒ දෙන තැනකට ගියා. ඒතන බලන් වලින් මේ කරනවා. එතකොට ඔක්කොම දානි ඉවර වෙලා මටයි මහත්තයටයි අර පිඟන් නෙමෙයි අර බෙලෙක් පිඟානකට දාලා අර ඉතුරු ඒවා දුන්නා. දුන්නාම ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මගේ ඇස් දෙකට කඳුළු හොගාලා ඒක ඒ දැක්කාම හරිම අප්‍රියක් ආවා. අප්‍රියක් ඇවිල්ලා මට හරියට කඳුළු ආවා. මේකද මේ කන්නේ පිඟානට නෙමේ ප්ලේට් එක නිකන් පිඟාන. එතකොටම ස්වාමීන් වහන්සේ මට බුදුරජාණන් වහන්සේ මතක් වුණා අර රජ බුදුන් වන්දනලා පළවෙනි දවසේ මීටත් අදිය ජරාවට නිතර කැමති නැති කියලා මට ඒ එකම අර ඇඳිල කඳුළු ආපු එකයි හිතේ අමාරුයි. අර බුදුහාමුදුරු මතක් කළා මම කවුද බුදුහාමුදුරුවෝ රජ බුදුන් වන්දපු බුදුහාමුදුරුවෝ මේ වගේම නේද හම් වෙන්නේ නැත්තේ. ඉතින් ඒකක් කරනවා නේද කියලා හිතනකොටම මගේ හිත හැදුනා. ඉතින් එතනින් මට ඒක තේරුණා කොච්චර අමාරු එකක්ද කියන එක. ඒ කියන්නේ අර පිඟානේ දැක්කම ඉච්චර අපිරියක් මට ආවේ. ඒ කියන්නේ අර ඉතුරු වෙච්ච එකතුව කළා ඒගොල්ලෝ දුන්නේ අන්තිමට දැන් මේවා ඒගොල්ලෝ හොදන්න යනවා වෙලාව වගේ. කිව්වා මේක හරි වත්තන්න මේක හරි වළඳන්න නැත්තම් බඩගින්නෙන්න බෑ කියලා. ඉතින් ඒක මට හරිම එක්ස්පීරියන්ස් එකක්. මට ඒක
අද වෙන්න තුරා එකයි මතක තියෙනවා සාමාන්‍ය දැන් මේ මේව දේශනා මේ තේරුම් කරලා දෙනකොට ඒ තියෙන බැරෑරුම්කම හුඟක් මට දැන් වැටහෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒක මගේ එක්ස්පීරියන්ස් එක මට ආසයි කියන්නේ ඒක දැන් අහනකොට මට සන්තෝෂයි ඒක මට ඒක බුදුහාඳුරෝ මතක් වුණා. මතක් කියලා අර ඔක්කොම අමාරුව ගියා හිතේ. මම කවුද? ඒක මම කියනවා ඒක. බුදු සිරිතේ සඳහන් වෙනවානේ දැන් පළවෙනි වතාවට පිණුසිකාගෙන ගිහිල්ලා වන්දන්න ගියාම ඔක්කොම මේ බඩවැල් ඔක්කොම ඇම්බරිලා ඇවිල්ලා ඔක්කාරට ආවා කියලා එහෙම මේක පැහැදිලි කරන්න ඉස්තර කරන්නේ. ඉතින් එහෙම ඔව් ඉතින් ඒක හරිය අපිට ඒක අත්දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේද? ඒක නම් මට නම් හරි අත්දැකීමක් කවදාවත් නම් එහෙම ඒක දැක්කම මට බඩ මොනවද මේක මට ඒ අතර ස්වාමීන් වහන්සේ වමනට එනවා කියලා ඒක දැක්කම නමුත් අර බුදුහාමුදුරුවෝ මතක් වෙච්ච මොකද ඒගොල්ලෝ අනුකම්පාවෙන් අපිට දුන්නේ මොකද ඒක හරි විතර වෙච්ච මේක හරි මේ දැන් ඒගොල්ලෝ අලන් ටික හොදන්න හරි එහෙම කරන්නේ ලොකු මේකට ලොකු භාජනවල කල්දේරම් වගේ තියලා ඒව කරන්න යනකොට මේක අපිට ඒගොල්ලෝ පුළුවන් විදිහට හොඳට දුන්නා ඒ වුණාට ඒකත් එච්චර බෑ කන්න බෑ නමුත් ඉතින් මම කෑවේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පටස් ගාලා මතක් වෙච්චයන් මම වෙනඳ ස්වාමීන් වහන්සේ තේරෙනවා කොච්චර අමාරුවක් තියෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක කියලා මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ මම කල්පනා කරා ඒක කියන්න ඕනේ කියලා මෙතන ස්වාමීන් වහන්සේ අවසරයි එහෙම අත්දැකීම් ඒ වගේ දේවල් අදහස් ඉස්පත් කරන එක හොඳයි අපි මොකද මේ දහම පුළුවන් තරම් මේක ප්‍රායෝගික කියන එක දැන් ඒ කතාවෙනුත් කියවනේ ඒකයි මේ තියෙන දේවල් හරි ප්‍රායෝගිකයි කියන එක. අපේ ජීවිතය හා සැබැඳි අපේ සිතුම් පැතුම් අපේ හැසිරීම් හඳුනා ගැනීම එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. ඒතකොට ඒවා අප තුල එහෙම වැඩෙනකොට ඒවාට අත්දැකලා තේරුම් ගන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ ආධ්‍යාත්මික සංවර්ධනයකට යද්දී අපි කොයිතරම් දේවල් කැප කරන්න වෙනවද කියන එක. දැන් ඔය කීප එකටම අදාළව අපි දැන් මම නිතර පැහැදිලි කරන දෙයක් පංචශීලය ඉක්මවලා අපි ශික්ෂාවන්හි තව පොඩ්ඩක් එහාට යනකොට පංචශීලය ඉක්මවලා අට්ටාංග සීලයකට යනකොට ඊළඟට අපි සමාදන් වෙන්නේ විකාල භෝජනා වේරමණී කියලානේ. විකාල භෝජනා කිව්වහම මේ 12න් පස්සේ කෑම විතරක්ම නෙමෙයි. ආහාර සම්බන්ධයෙන් මගේ ප්‍රතිපත්ති. ආහාර සම්බන්ධයෙන් මගේ තියෙන හඳුනා ගැනීම. ඒක දැන් මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් එතෙන්දී සාලේක සූත්‍රයේ එහෙම තියෙන ආකාර විග්‍රහයකට මේ 12න් පස්සේ ආහාර ගැනීම කියන එක පමණක්ම නෙමෙයි. ඒකත් එතන අයිති. නමුත් ආහාරය සම්බන්ධයෙන් අර මදේට නේව දවාය නමදාය නමණ්ඩනාය විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියායාපනාය කියලා. ඔහම ප්‍රතිවේක්ෂාව කරන්නේ අපි යන්නේ එතකොට විකාල භෝජනා ශික්ෂාපදය සමාදන් වෙච්ච ගමම්ම එයා ප්‍රතිවේක්ෂාවකට යන්න ඕනේ. ඒ ශික්ෂාපදය සමාදන් වුණොත් උන කෙනා ඊළඟට ආහාර ගන්න ප්‍රතිවේක්ෂාවකින් පස්සේ. දැන් සිල් ගත්ත අය ප්‍රතිවේක්ෂා කරන්නේ එහෙම. ඒ නිසා සිල් ගත්ත දවසට ප්‍රතිවේක්ෂා කරන්න ගිහි අය වුණත් වික්ෂුන් වහන්සේලා ඒ ප්‍රතිවේක්ෂාව කරනවා කොහොමද? ගිහි අයත් සිල් සමාදන් වෙච්ච දවසට ඒ ප්‍රතිවේක්ෂාව කරනවා. මම සමහර තැන් වල අහලා තියෙනවා සමුගක් අය කරනවා එහෙම. ඒතකොට ඒ ප්‍රතිවේක්ෂාවකට යනවා. ඒ ප්‍රතිවේක්ෂාවකට යද්දී නේව දවාය නමදාය නමණ්ඩනාය විභූෂණය. ඒතකොට ආහාර ගන්නේ මේ තරවෙන්න ශරීරය ශක්තිමත් කරගන්න පුෂ්ටිමත් වෙන්න ලස්සන වෙන්න ඒ කියන අර්ථවලින් එහෙම නෙමෙයි මේ ශරීරයේ යැපීම සඳහා පමණයි කියන අර්ථය තමයි දැන් එතෙන් පටන් තමන් දීගන්නේ ආහාරය සම්බන්ධයෙන්. උතර සමස්ත ආහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් තියෙන concept එක වෙනස් වෙනවා මේ ශික්ෂාපදයක් සමගම. ඒතර හරි ගැඹුරක් තියෙනවා එතන. නිකම්ම මේ විකාල භෝජනා ශික්ෂා සමාදියාමි කියලා මම දැන් 12න් පස්සේ කන්නේ නැහැ කියලා මේ කියනවා වගේ හරි සරල වැඩක් එහෙම නෙමෙයි ඒක. ඒ ශික්ෂාපදේ මහ විශාල ගැඹුරකුත් එකයි අපි ගන්න. ඒ කියන්නේ ආධ්‍යාත්මික ශික්ෂණයක් එතෙන්දී එනවා. ඒතර ආහාර සම්බන්ධයෙන් තියෙන ලොකු
මේ ප්‍රමාණයක් මානසික සංවිධානයක් එතෙන්දී ඒ ශික්ෂාපදේ සමාදන් වෙනකොටම එනවා. මම ඒක ගැන ලොකු විස්තරයක් දැන් කරන්න යන්නේ නැහැ. ඒතර අන්න එහෙම මම ඒ කාරණේ සඳහන් කළේ ඒ ශික්ෂා ඒ ආහාර සම්බන්ධයෙන් අපි ඒක දකින ආකාරය වෙනස් කර ගැනීම මේ කන්සෙප්චුවලි අපි සංකල්පීය වශයෙන් අප තුළ ලොකු ආධ්‍යාත්මික වෙනසක් ඇති කරන කාරණයක් ඒක. මේ අර මට මතකයි අර සිද්ධාර්ථ කියන පොතේ සිද්ධාර්ථ කියන තරුණයෙක් බෝසත්ව නෙමෙයි එතන ඉන්න කතාවේ ඉන්න හර්මන් හෙසගේ සිද්ධාර්ථ කැමති කෙනෙක්ගේ පොත අරන් බලන්න හරි වටිනා හොඳ පොතක්. එයා අර ශ්‍රමණ සම්ප්‍රදාය අතහැරලා මේ ඉන්නකොට එයාට මේ ලැබෙනවා මේ කෑම මේ පාන් කෑල්ලක් ලැබෙනවා. ඒ පාන් කෑල්ල එයා ඊට පස්සේ එයාට පාන් කෑල්ල ගන්න එයාට බෑ ගන්න එයාට මනස ලෑස්ති නැහැ. පස්සේ පාන් කෑල්ල දෙනවා බල්ලෙකුට. ඒ කන්නේ එයා. ඊට පස්සේ සල්ලි හම්බ කරන්න පටන් ගන්නවා එයා ජීවිතේට බහැලා. එතකොට මේ එහෙම මේ කෑමත් එක්ක තියෙනවා ලොකු මේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්. එතකොට එහෙම මේ වෙන කෙනෙක් දෙන දෙයක් කණ්ඩ පුළුවන්කම එන්න තමා තුළ කිසියම් ගුණයකුත් සහිත වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක අර බුදුහාර දේශනා කරන ඉන පරිභෝජනය කියලා වැරදි පරිභෝජනයක් කියලා යම් ගුණයක් 100%ක්ම ගුණ ඔක්කොම තියෙන්න ඕන කියන එක නෙමෙයි. යම් ගුණයක් තියෙන්න ඕන ඒ අනික් අය දෙන දේ පිළිගන්න. එතකොට ඒ නිසානේ අපි දැන් ගිහි කෙනෙක් වුණත් පන්සිල් සමාදන් වෙමින් හිටපු ගිහි කෙනෙක් ඔබ අත්දකලා තියෙන දෙයක් සීල් සමාදන් වුණාම ඉතින් අනික් අය ඔබට දාන දෙනවනේ. සීල් සමාදන් වෙච්ච දවසට මාසෙට 2 දවසක් සීල් සමාදන් වෙන්නේ පොය දවසට. නමුත් ඒ සීල් රෙදි පෙරවගෙන මේ අට්ටාංග සීලේ සමාදන් වුණාම මෙන්න ඔබට දාන දෙනවා. දාන දීලා වඳිනවා. එතකොට ඒයි ඔබ අර ශික්ෂාපදේ සමාදන් වුණා. අර විකාල භෝජන වේරමණී ශික්ෂාපද සමාදියාම කියන්නේ. ඒකෙන් මම එකයි ඒක 12න් පස්සේ ගන්න නැහැ කියන එක විතරක් නෙමෙයි ඒක. ඒ අනික් අය දෙන දේ පිළිගන්න මං ලෑස්ති කියන එක ලොකුකම් අතහැරීමක් එතන වෙනවා. එහෙනම් මේ ආහාරය සම්බන්ධ මේ අර ශ්‍රමණ සම්ප්‍රදායේ තියෙන රටාවේ තියෙන ගැඹුර ගැන අදාළ නිසායි මම ඒක සඳහන් කළේ. උතර අන්න එහෙම මේ රටාව වෙනස් වෙච්ච ගමන්ම එතන මේ ආධ්‍යාත්මයේ මේ හෙල්ලීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකම් කෑම වේලක් තමන්ගේ ගෙදර උයාගෙන කෑම වේලක් භුක්ති විඳීමයි ඊළඟට සිල් සමාදන් වෙලා අනික් අය දෙන ආහාර වේලක් පිළිගැනීමයි කියන එක අතරේ ලොකු වෙනසක් තියෙනවා. මොකද ආධ්‍යාත්මයේ හෙල්ලෙනවා මෙතෙන්දී. ඒ කියන්නේ ආධ්‍යාත්මය හෙල්ලෙනවා කියන එකේ තේරුම තමාගේ තියෙන ආත්මගරුත්වයේ ලොකුකම මානය මේ දේවල් පැත්තකින් තියලයි අර වෙන දේ කෙනෙක් දෙන මේ පිනට දෙන දෙයක් ගන්න. පිනට දෙනවා කිව්වම ඒ අයට පින් සිද්ධ කරගන්න තමයි දෙන්නේ. පිනට දෙනවා කිව්වා නරක දෙයක් නෙමෙයි. Tamanට පින් සිද්ධ කරගන්නයි ඒගොල්ලෝ පූජා කරන්න දෙන්නේ. නමුත් අපි හම්බ කරගත්ත එක නෙමෙයිනේ එතකොට. නමුත් ඒක පිළිගන්න මම සූදානම් වෙලා ඉන්න ඕනේ. මගේ සුදුසුකමක් තියෙනවා. මගේ සුදුසුකම තමයි අර ශික්ෂාපදේ සමාදන් වීම. ඒ ශික්ෂාපදේ සමාදන් වුණාම මම ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙක් වෙනවා. ප්‍රත්‍යවේක්ෂා කළාම ණය නැති වෙනවා. අර පිළිල දෙන දේ ගන්න මම සුදුස්සෙක් වෙනවා. ඒක මම නෙමෙයි කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ අර මේ අගිකන්දෝපම සූත්‍රයේදී මේ වික්ෂුන් වහන්සේලාට අර ගුණ නැතුව අනික් අය දෙන දේ කනවට වැඩිය හොඳයි මේ ගිනිගත්ත මේ රතු වෙච්ච ලෝහ ගුලි ගිලින එක ඊට වඩා හොඳයි කියලා බුදුහාමුදුරුවෝ බොහොම සරට දේශනාවක් කළානේ. අගිකන්දෝපම සූත්‍රයේ වික්ෂුන් වහන්සේලාට මේ ලේපාචන වෙන්න පටන් ගත්තානේ. ඊට පස්සේ මේක අහලා ඊට පස්සේ අනික් උදාහරණ මේක නොයෙන් පස්සේ මෙන්න මෙහෙ වුණා කියලා උන්වහන්සේ ඒක ලිහිල් කරලා අන්තිමට ආපු එක තමයි නෑ ඔබ ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ගත්තොත් ඔබට එහෙම දෝෂයක් නෑ. බුදුහාර ඒක අර කියපු දේශනාව සම්පූර්ණයෙන් ආයෙ ලිහිල් කළා අනිත් පැත්තට. ලිහිල් කරලා අන්තිමේදී මේ ඒක ගෙනාවා උන්වහන්සේ සරලම තැනකට. ඒ සරලම තැන තමයි
ඔබට ලැබෙන ආහාරය වෙන කෙනෙක් පින් සලකාගෙන දෙන පූජාවක් පිළිගන්නකොට ඔබ ප්‍රත්‍යවේක්ෂාව කරලා අර මං කිව්වේ අර නේවදාය නමදාය නමණ්ඩන විභූෂණයි කියලා මේ මදේ වැඩි වෙන්න මහත් වෙන්න ශක්තිමත් වෙන්න කියන ඒ අර්ථයෙන් නෙමෙයි මේක බ්‍රහ්මචර්යාව පවත්වාගෙන යන්නයි මේ ආහාර ගන්න කියන එක නේ ඒකේ අර්ථය ඒ ප්‍රත්‍යක්ෂාවේ අර්ථය එතකොට ඒ ප්‍රත්‍යවේක්ෂාව කරලා නම් ඒ පින් සලකාගෙන දීපු නොමිලේ දීපු ආහාරය ගන්නේ ඔබ ණය වෙන්නේ ඒක ඔබ වැරද්දක් කළා වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ඒක සරල කළා. එතකොට දැන් අපිට පේනවා ඒකෙන් දැන් මේ අර පංචශීලයේ ඉක්මවලා ඉහළ සීලයකට යද්දී මේ ආහාර පිළිබඳව තියෙන ප්‍රතිපත්තිය ඒ ශික්ෂාපදය සමාදන් වීමෙන්ම මේ ලොකු වෙනසක් පුද්ගල సంతානේ ඇති වෙන වෙනසක් ආධ්‍යාත්මයේ ඇති වෙන එක්තරා විදිහක මේ කැළඹීම කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ලොකු ප්‍රාතිහාර්යාත්මක වෙනසක් සිද්ධ වෙනවා එතන. අන්න එතන ඒක තමයි අර ශ්‍රමණ සම්ප්‍රදායට පිවිසීමේ අවස්ථාව දොර බවට පත් වෙනවා. යන්නේ එහෙම ලොකු වෙනසක් මේ ගිහි ජීවිතය හා ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක ASCII ඒකේ තියෙන කඩයිමක් එතෙන්දී තීරණය වෙනවා. ඒ නිසා මේ කොහොම මම සඳහන් කළේ මේ අයිසොලේෂන් කියන එක හුදකලාව වෙන්ව ඉඳීම කියන එක ගෘහස්ත වාසයෙන් ඉවත් වෙලා කැලේක ජනශූන්‍ය ස්ථානයක විවේක ස්ථානයක ඉඳීම ශ්‍රමණ සම්ප්‍රදායට ඇතුළත් වීම කියන එක සුවිශේෂ වූ තත්වයක් කියන එක ඒක ලේසි නෑ කියන එක තමයි බුදු පියාණන් වහන්සේ දැන් මේ ඥානසෝනිට පැහැදිලි කරනවා බුදු පියාණන් වහන්සේත් ඒක අනුමත කරනවා. ඔව් ඒක මටත් එහෙම මතක් වුණා මටත් තේරුණා මටත් එහෙම අදහසක් ආවා කියලා බුදුහාඳුරෝ ඒක ප්‍රූව් කරනවා ඔප්පු කරලා ඒකට සාධක පෙන්නනවා ඒක කොහොමද මේක වෙන්නේ මේක බරපතලකම මෙහෙම තමයි කියන එක උන්වහන්සේත් පිළි අරගෙන ඒක තමයි මේ පැහැදිලි කිරීම සූත්‍රයේ දැන් ඉස්සරහට අපි යන්න ලෑස්ති වෙන්නේ ඒකට. අපි කතා කළානේ මේක ඔය සත්‍යයන් වහන්සේ හැටියට මටත් ඒ අදහස ආවා කියලා අන්නෙවේකන්ඩ් මේ සම්මයක් සම්බෝධත්වයට අවබෝධ නොවිච්ච කාලෙදී එහෙම අදහසක් ආවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. The thought occurred to me when contemplatives or Brahmins who are unpurified in their bodily activities resort to isolated forest or wilderness dwellings. It's the fault of their unpurified bodily activities that they give rise to unskillful fear and terror. But it's not the case that I am unpurified in my bodily activities when I resort in isolated forest or wilderness dwellings. I am purified in my bodily activities. I am one of those noble ones who are purified in their bodily activities when they resort in isolated forest or wilderness dwellings. Seeing in myself this purity of bodily activities, I felt even more undaunted about staying in the wilderness. එතකොට දැන් මෙතන මම පැහැදිලි කිරීමක් මුලින් කළේ ඒකයි. දැන් අපිට එක්තරා විදිහක ලේසි අපිට දැන් මේක තේරුම් ගන්න හා මට පැහැදිලි කරන්නත් ලේසි ඔබට ඒක වටහා ගන්නත් ලේසි. දැන් මේ අපි එහෙම පසුබිමක් ගැන කතා කරපු නිසා. දැන් මේක පාලි ටෙක්ස්ට් එකේ ඉස්සලා කියුණා මාතින්. ඒකින්ද ආයෙ කියන්න ඕනේ නැහැ.
මයිහම්පිකෝ බ්‍රාහ්මණ කිව්ව එකකින් තමයි ඒක තමයි කියුනේ. The thought occurred to me when contemplative of Brahmins who are unpurified in their bodily activities resort to isolated forest or wilderness dwellings. It is a fault of their unpurified bodily activities that they rise to unskillful fear. Then may යම් කිසි කෙනෙක් මේ පිරිසුදු නැති මනසකින් යුක්තව මේ ක්‍රියාවන්ගෙන් යුක්තව unpurified in their bodily activities. එතකොට ඒ අයගේ කාය කර්මයන් ඒ අයගේ හැසිරීම් රටාවන් පිරිසුදු නැත්නම් යහපත් නැත්නම් යහපත් ශික්ෂාවන්හි පිහිටපු නැති කෙනෙක් නම් එබඳු අයට මේ හුදකලා වාසය කියන එක වෙහෙසකර එකක් බවට පත් වෙනවා. මොකද එහෙම වෙන්නේ ඒ අයගේ ක්‍රියාකාරීත්වයේ ක්‍රියාකාරකම් පියුරිෆයි වෙලා නැති නිසා පිරිසුදු වෙලා නැති නිසා ඒ කුසල මේ තත්වයන් එහෙම නැත්නම් වැරදි සාවද්ද මේ ක්‍රියා පරිහරණය නිසා ඒ අය තුළ බය සන්ත්‍රාසය කියන එක ඇති වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. මොකද ඒක වෙන්නේ ඒ අය පියුරිෆයිඩ් නැති නිසා. ඒගොල්ලෝ ආධ්‍යාත්මික පිරිසුදුභාවයක් නැති නිසා. දැන් මේක මාතින් මම දැන් ඉස්සෙල්ලා කරපු පැහැදිලි කිරීමේදී පැහැදිලි වුණා. ඒ නිසා ඔබට ඒක පැහැදිලි මොකද්ද මේ වෙන්නේ කියන එක. මම කියවනේ අර දැන් ආහාරයක් ගනිද්දී ඒක ප්‍රත්‍යවේක්ෂාව හෝ කරන්න පුළුවන් නම් එතන අර ණය වීම නැහැ වැරද්ද නැහැ කියලා එහෙම එකක් පිළිගැනීමේ දෝෂයක් එන්නේ නැහැ කියලා. එතකොට දැන් අර මම ඉස්සෙල්ලා පැහැදිලි කළේ ඒකයි. දැන් ගිහි ජීවිත ගත කරන අය දවස් 29ක්ම හෝ 30ක්ම ගිහි ජීවිතය තුළ ඉඳලා එක දවසක් සිල් සමාදන් වෙලා අර අට්ටාංගික සීලේදී මේ ආහාර සම්බන්ධයෙන් විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක් ශික්ෂාව කියපු ගමම්ම එයා සුදුස්සෙක් බවට පත් වෙනවා. අන් අය පින් සලකාගෙන තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න හෝ යම්කිසි එහෙම අරමුණකින් යුක්තව කරන ප්‍රදානයක් පිළිගැන්වීමක් පූජාවක් පිළිගන්න තමන් සුදුස්සෙක් බවට පත් වෙනවා. එතකොට ඇයි සුදුස්සෙක් බවට පත් වෙන්නේ? එයා ඒ වෙන විට එදා දවස වෙන විට ඒ සිල් සමාදන් වෙන දවසේදී එයාගේ කාය කර්මයන් නිවැරදි වීම නිසා එදාට එයා අර මේ ශික්ෂාවන්හි පිහිටලා ඉන්නේ. එතකොට සතුන් මරන්නේ අනික් අයගේ දේවල් මේ නොදුණු දේ ගැනීම කරන්නේ අනික් අයගේ සන්තෝෂයට සතුටට බාධා වෙන්නේ නැහැ වංචා කරන්නේ. ඔහොම මේ තියෙන ගුණාංග අපි එදා සමාදන් වෙනවා. ඒ සමාදන් වෙලා අර ආහාර පිළිබඳව ශික්ෂාව සමාදන් වීම නිසා දැන් තමන් සුදුස්සෙක් බවට පත් වෙලා ඉන්නවා. තමන්ගේ කාය කර්මයන් නිවැරදි වුණා නිවැරදි වෙලා තියෙන නිසා එයාට අර පිළිගැනීම ලබන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ බඳු කෙනෙක්ගේ අර තියෙන හුදකලාව ෆියර්ෆුල් වෙන්නේ නැහැ. ඒක බය තැති ගැනීම ඇති කරන වර්ගයේ එකක් බවට පත් වෙන්නේ නැහැ. But it's not the case that I am unpurified in my bodily activities when I resort is isolated forest or wilderness dwellings. එතකොට යම් කිසි කෙනෙක් මේ විදිහට අපිරිසුදු කාය කර්මයන්ගෙන් යුක්තව හුදකලා වාසයට බැස්සොත් එහෙම ඒ අයට බය තැති ගැනීම කියනවා අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. නමුත් මම මේ විදිහට I am purified in my bodily activities මගේ කාය කර්මයන්ගෙන් මම පිරිසුදු භාවයට පත් වෙලා තියෙනවා. I am one of those noble ones who are purified in their bodily activities when they resort to isolated forest or wilderness dwellings. එතකොට මම කාය කර්මයන්ගෙන් මේ උදාහරණ දේශනා කරනවා මේ විදිහට මම කාය කර්මයන්ගෙන් පිරිසුදු කෙනෙක් බවට පත්වීම නිසා මේ විදිහට හුදකලාව නිදහස් මේ ජනශූන්‍ය ස්ථානවල වාසය කිරීමේදී මට එහෙම අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. බයක් තැතිගැන්මක් ඇති වෙන්නේ නැහැ. මොකද මම එහි සුදුස්සෙක් බවට පත් වෙලා තියෙනවා. Seeing in myself this purity of bodily activities,
I felt even more undaunted about staying in the wilderness. එතකොට මම එහෙම කාය කර්මයන්ගෙන් පිරිසුදු කෙනෙක් බවට පත් වෙලා ඉන්න නිසා මට එබඳු ආකාරයක අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. අර හුදකලාව වාසය කිරීම විවේකව වාසය කිරීම සම්බන්ධයෙන් වෙහෙසක් අපහසුාවක් මට දැනෙන්න හේතුවක් වෙන්නේ නැහැ මම කාය කර්මයන්ගෙන් පිරිසුදු බවට පත් වෙලා තියෙන නිසා. මොනවා හරි කියන්න තියෙනවා නම් එහෙම කියන්න ඕන ඩොක්ටර්. The thought occurred to me when contemplatives or Brahmins who are unpurified in their verbal activities, unpurified in their mental activities, unpurified in their livelihood resort to isolated forest or wilderness dwellings. It's the fault of their unpurified livelihood that they give rise to unskillful fear and terror. But it is not the case that I am unpurified in my livelihood when I resort is isolated forest or wilderness dwellings. I am purified in my livelihood. I am one of those noble ones who are purified in their livelihood when they resort to isolated forest or wilderness dwellings. Seeing in myself this purity of livelihood, I felt even more undaunted about staying in the wilderness. එතකොට බුදු පියාණන් වහන්සේ ඊළඟට ආයි නැවත පැහැදිලි කරන එක මේකේ තියෙන එක කියන්නම් පාලික. තස්ස මයම් බ්‍රාහ්මණ ඒතද හෝසි යේ කෝකේච සමනාවා බ්‍රාහ්මනාවා අපරිසුද්ධ වචී කම්මන්තා පේ අපරිසුද්ධ මනෝ කම්මන්තා පේ අපරිසුද්ධා ජීවා අරඤ්‍ය වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අපරිසුද්ධා ජීව සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මණ අකුසලම් භය වේරවං අවහාන්ති නකෝ පනාහං අපරිසුද්ධා ජීවෝ අරඤ්‍ය වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි පරිසුද්ධෝ ජීවෝ හමස්මින් යේහිකෝ අරියා පරිසුද්ධා ජීවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ තේසමහං අඤ්ඤතරෝති ඒත්තමහං බ්‍රාහ්මනා පරිසුද්ධා ජීවතං අත්තනි සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මහපාදීන් අරඤ්ඤේ විහාරය. එතකොට මෙතෙන්දී මේ ටික ඔක්කොම කෙටි කරලා මෙතෙන්දී දක්වන්නේ the thought occurred to me when contemplatives or Brahmins who are unpurified in their verbal activities දැන් මේ විදිහටම යම් ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් මේ විදිහට තමන්ගේ වචී කම්ම වලින් එයා අපිරිසිදු නම් ඒ වගේම unpurified in their mental activities මනෝ කර්මයන්ගෙන් එයා අපිරිසිදුයි නම් unpurified in their livelihood එයාගේ ජීවනෝපායන් වැරදි නම් දෝෂ සහගත නම් අපිරිසුදු නම් resort to isolated forest or wilderness dwellings. It is the fault their unpurified livelihood that they give rise to unskillful fear and terror. දැන් මේ විදිහට කවර හෝ කෙනෙක් කලින් කිව්වා වගේ කාය කර්ම වගේම වචී කර්ම මනෝ කර්ම හා එයාගේ ජීවනෝපායන් හා සම්බන්ධව කවර හෝ කෙනෙක්ගේ පිරිසුදුකම නැත්නම් ඒ තැනැත්තාට මේ බය සන්ත්‍රාසයන් ඇතිවෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා කියන එක. දැන් මෙතෙන්දි තවත් ටිකක් අපිට කරුණු කීපයක් සලකා බැලිය යුතු දෙයක් තියෙනවා. ඒක තමයි මේ බය සන්ත්‍රාසයන් ඇතිවීම කියන එක. දැන් මෙතෙන්දි කතා කරන්නේ මේ අර හුදකලා වාසය කරන අය සම්බන්ධයෙන් හා හුදකලා වාසයට ගියේ නැති අය සම්බන්ධයෙන් කියන වර්ග දෙකනේ මෙතන ඉන්නේ.
ඒතර හුදකලා වාසයට ගිහිල්ලා යනකොට ඉන්නකොට බය සන්ත්‍රාසය ඇති වෙනවා. කෙනෙක් අර දැන් ජනුස්වනි බ්‍රාහ්මණයා මේ කතා කරපු කාරණේ තියෙන්නේ ඒකනේ. දැන් මෙහෙම හුදකලාවේ ඉන්නකොට අනික් අයගෙන් වෙන් වෙලා ඉන්නකොට තනිව ඉන්නකොට බය සන්ත්‍රාසයන් ඇති වෙනවා. එහෙම ඉන්න ලේසි නෑ. එතකොට දැන් බුදුහාඳුරු මේක පැහැදිලි කරනවා හරි සියුම් විදිහකට මේ බය සන්ත්‍රාසයන් ඇති වෙන්නේ හුදකලා ජීවිතයත් එක්ක තමන්ගේ කාය කර්ම වැරදි වෙනකොට. තමන්ගේ වචී කර්ම වැරදි වෙනකොට. තමන්ගේ මනෝ කර්ම වැරදි වෙනකොට. තමන්ගේ ජීවිත පැවැත්ම වැරදි වෙනවා. එතකොට ඒ හැම තැනක්ම වැරදි වෙනකොට තමයි මේ හුදකලා වාසයේ ලස්සන නැති වෙන්නේ. දැන් හුදකලා වාසය හරි ලස්සන එකක්. නමුත් ඒ ලස්සන නැති වෙනවා ඒක තුල මේ වැරදි දෝෂ සහගත අකුසල කර්ම සහිත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම හා ජීවනෝපායන් කියන මේ දේවල් වල දෝෂ සහගත වුණොත් එබඳු තත්වයක ඉඳගෙන යම් කිසි කෙනෙකුට මේ කියන හුදකලා වාසයේ ආස්වාදයේ විඳින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැති වෙනවා. ඒක ඇලර්ජික් වෙනවා. ඒක අසාත්මික වෙනවා ඒක. එතන නිසා මේක දෙක සම්පූර්ණයෙන්ම දෙකක්. පාරවල් දෙකක්. මාර්ග දෙකක්. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී කියලා තියෙනවානේ. එතකොට මේ ලාභ සත්කාරات එක්ක යන ගාමන එක විදිහක එකක්. හුදකලාව නිවන කරා යන පාර තවත් එකක් කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ ගිහි ජීවිත තුළ ඉන්න අයට මේ විමුක්ති මාර්ගය අදාළ නැහැ කියන එක එහෙම නෙමෙයි. එතකොට මේකේ රටාවන් දෙකක් තියෙනවා. දැන් ගිහි ජීවිත ගත කරන කෙනෙකුට බැහැනේ අර හුදකලා වාසයේ ගත කිරීමයි අර අනික් අයගෙන් යැපෙන්නයි බැහැනේ. අනික් අයගෙන් යැපෙන්න සුදුසෙක් වෙන්න නම් තමා තුළ ඒ ගුණාංග තියෙනවා. ඒතර ගිහි ජීවිත ගත කරන කෙනෙකුට උනත් අවශ්‍ය නම් එක දවසකදී අර සිල් සමාදන් වෙන දවස විශේෂයක් වෙන්නේ ඒකයි. සිල් සමාදන් වෙන්න පුළුවන් සිල් සමාදන් වෙච්ච දවසේ තමන් වෙනත් වර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම පැහැදිලි කරන්නේ අර මේ උපෝසත සීල කියන ඒවා gedara ඉඳන් සමාදන් වෙන්න බැරි වෙනවා කියලා. ඉතින් මාත් එක අමනාප වෙන්න එපා ඒකට. මේ ඒක උපෝසත සීලයක්. ඒක උපෝසත සීල කියන එකේ තේරුම අර හුදකලා වාසය. gedara ඉඳන් හුදකලා වෙන්න බෑ සාමාන්‍ය. ඉතින් කමක් නැහැ. දැන් ඔය මේ වගේ මේ කාලෙක දැන් COVID-19 හැදිලා තියෙන කාලෙක පන්සලට යන්නත් බෑ. මේ කොහෙවත් යන්න බෑ. හිස් ස්ථාන වලට යන්න බෑ. එහෙම වුණාම ඉතින් gedara ඉඳන් හරි සිල් සමාදන් වෙන්න වෙනවා. සිල් සමාදන් වෙන අයට ඉතින් ඒක නැත්තම් ලොකු අඩුවක් බවට පත් වෙනවනේ. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකව එහෙම දේවල් වල කරන්න වෙයි. ඒකට කමක් නැහැ. නමුත් මේ හුදකලා මේ සිල් ඔය පංචශීලයේ ආජීවට්ටමක සීලය ඉක්මවා ඉන් එහා යද්දී ඒ ඔක්කොම උපෝසත සීල. පංචශීලය හා ආජීවට්ටමක සීලය කියන දෙක ගෘහස්ථයෙකුට පුළුවන් මේ අනුගමනය කරලා අභ්‍යාස කරන්න. එතන ඉන් එහා යන ඒවා ඒකතර අට්ඨාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, උපෝසත දස සීලය. තුනක් තියෙනවානේ. මේ තුනම උපෝසත සීල. උපෝසත සීල කියලා කියන්නේ තමන්ගේ ගෙදරින් අයින් වෙලා කරන්න ඕන. තමන්ගේ ගෙදරින් නම් ඒක කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් ප්‍රායෝගික නෑ. ඒක ප්‍රායෝගික නැති වෙන්නේ අර තමන්ගේ ගෙදරින් නම් තමන්ගේ කෑමනේ කන්නේ. අනික් අය දෙන දේවල් කන්නේ නෑනේ. එතකොට උපෝසත සීලයක් නෙමෙයි එතකොට. ඒකයි. ඒත් අර සීලේ සමාදන් වෙලා ඉන්න පුළුවන්. මේ සමාදන් වුණාට ඒක ප්‍රායෝගිකත්වයටපත් වෙන්නේ නෑ සමාදන් වීම. එදාට අනුගෙන් ගන්න ඕන. කවුරු හරි දෙන දෙයක් ගන්න වෙනවා. ඒක තමන් උයාගෙන දැන් ගෙදර සීල් සමාදන් වෙලා තමන් හම්බ කරගත්ත දෙයින් මේ කාලා බීලා ගෙදර සීල් සමාදන් කරලා හරියන්නේ නැහැ. මේ දැන් මේක මේ මං කියන්නේ ඇයි කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා මේ වෙන විට. මේ දැන් මේ මම කරපු පැහැදිලි කිරීම වලින්ම ඔබට පැහැදිලි වෙනවා තේරෙනවා දැන් මේ කියන කතාවේ ඇයි එහෙම කියන්නේ කියලා.
ඒතකොට අපිට දැන් අපි දැන් සිල් වැඩසටහන් කරනවා තමයි දැන් මේ තේම් සෑරින්දුනොත් පොයේ දවසට සිල් වැඩසටහන් කරනවානේ අපිත් කළා දැනුත් තාමත් අපි දිගටම කරගෙන එනවානේ. ඉතින් COVID-19 නිසා පන්සලට එන්න බැරි හින්දා එහෙම කරනවා. කළාට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රායෝගිකත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් කලාට මම මේ කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒක දිගටම කරන්න ඕනේ. කරමු. මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක මේ බෞද්ධ දර්ශනයට අනුව දැක්මට අනුව දැන් ඒක වෙන්නේ අර එදාට ආහාරය තමන්ගේ ආහාරයක් නෙමෙයි මා උපයාගත් ආහාරයක් නෙමෙයි තවත් කෙනෙක් දීපු එකකින් තමයි තමන් යැපෙන්න ඕනේ. එතකොටයි අර මේ මානසික වෙනස සිද්ධ වෙන්නේ. ආධ්‍යාත්මික වෙනස සිද්ධ වෙන්න අවශ්‍ය දේවල් ටික වැඩ ගැහෙන්නේ එතෙන්දී. ඉතින් ඒක ප්‍රායෝගිකව එහෙම කළාට කමන්නේ දැනට මේක මේ ලොකු ගැඹුරක් තියෙන කාරණයක්. ඒතර ඒ නිසා ඒවට කියන උපෝසත සීල කියලා. ඒතර ඒ උපෝසත සීලේදී තමාගේ ක්‍රියාවන් ක්‍රියාකාරීත්වය පිරිසුදුයි, වචන පිරිසුදුයි, තමන්ගේ හැසිරීම් ඒ දේවල් පිරිසුදුයි, මනෝකර්ම පිරිසුදුයි, තමන්ගේ ජීවනෝපායනොත් පිරිසුදුයි. ජීවනෝපාය එතකොට දැන් එදාට ඒ වයින් නෙමෙයිනේ හම්බ කරලා තියෙන්නේ. තමන් ඒ ජීවනෝපායන අයින් කරලා අනික් අයගෙන් එනේ ගන්න එතකොට. ඒතර ඒ නිසා මේ කියන මේ පියුරිෆයි වීමත් එක්ක තමයි අර කිව්ව මේ බය සන්ත්‍රාස නැති වෙන මට්ටමකට මනස එන්නේ. එතකොට දැන් එතෙන්දී අපි දැන් ආර්ථික ජීවිතයක් ගත කරනකොට සමාජීය ජීවිතයක් ගත කරනකොට ගෘහස්ත ජීවිතයක් ගත කරනකොට ඊට අදාළ වූ සම්බන්ධතාවනොත් එක්ක අපිට බය තැති ගැනීම නොයෙක් ඒවා මේ අවිනිශ්චිතතාවයන් නොයෙක් ඒවා එන්න පුළුවන්නේ. එතකොට මේ හුදකලා වාසයත් එක්ක ඒව නැහැ අදාළ නැහැ එතකොට තමන් එතකොට මේ අර දේවල් වලින් මිදුණු පුද්ගලයෙක් වෙනවා. දැන් විමුක්තිය කියන එක පූර්ණ විමුක්තිය ලැබලා නෙමෙයි. නමුත් ඒවයින් తాවකාලිකව මිදිලානේ. ඒතර ඒ తాවකාලිකව මිදීම හා මිදෙන්න හුරු වීම කියන දෙකම තියෙනවා. తాවකාලිකව මිදීම හා මිදෙන්න හුරු වීම කියන එක. ඒ තුල තමන් සුදුසෙක් බවට පත් වෙනවා. ඒ සීමිත කාලයක් තුළදී සීල් සමාදන් වෙන කෙනෙක් නම් ඒ දවස තුළදී හුදකලා වාසයක් තියෙනවා. අනික අයගෙන් වෙන් වෙලා ඒකට ගෙදරින් වෙන් වෙලා පවුලෙන් වෙන් වෙලා තමාගේ සමීපතමයන්ගෙන් වෙන් වෙලා වෙන කට්ටියක් එක්ක ඉන්නේ. එතකොට පන්සලේ හිටියට සමහර සීල් සමාදන් වෙලා වෙන කට්ටියක් එක්ක ඉන්නේ. ඒ අය වෙන වෙනම අය එදාට විතරක් මේ වැඩේට විතරක් එකතු වෙච්ච කල්යාණ මිත්‍රයෝ පිරිසක් වශයෙන් ඉන්නේ. ඒතර අන්න එතකොට එක්ස්පීරියන්ස් වෙනවා අර හුදකලා බව එක්ස්පීරියන්ස් වෙනවා. දැන් සමාජ හුදකලා බවක් නැහැ එතන. පිරිසක් ඉන්නවා තමයි. පන්සලේ ගොඩාක් අය ඉන්නවා සීල් සමාදන් වෙලා ඉන්නකොට 60 70 100ක් ඉන්න පුළුවන්. ඉතියට තමන්ගේ අයිසොලේෂන් එකක් තියෙනවා. ඇයි ගෙදර කවුරුවත් නැහැනේ එතන. ගෙදර පරිසරයක් නෙමෙයිනේ එතන තියෙන්නේ. එතකොට අර ඒකට කියන අපි සමාජ හුදකලා බව කියලා කියන්නේ. සමාජය තුල ඉන්නවා හිටියට හුදකලාව බව තියෙනවා. එතකොට එහෙම එකක් අත්දකිනවා ඔය මේ උපෝසත සීලයක් එක්ක ඉන්නකොට මේ පොය දවසේ සීල් සමාදන් වුණාම. ඒතකොට ඒ එක්ස්පීරියන්ස් වෙනවා පිරිස වටේ ඉන්නවා තමයි ළඟම ඉන්නවා දෙපැත්තේ දෙන්නෙකුත් ඉන්න පුළුවන්. ඒක වෙනම එකක්. නමුත් ඒ දෙන්න මගේ නෙමෙයිනේ. වෙන දෙන්නෙක් ඉන්නේ. මේ දන්නා දුන්න වෙන්න පුළුවන් වෙන දෙන්නෙක් මගේ අය නෙමෙයි. ඒතර ඒ නිසා එක්ස්පීරියන්ස් එක වෙනස්. එතන එතන එක්තරා විදිහක හුදකලාවක් තියෙනවා. පිරිස අතර හිටියට හුදකලා බවක් එනවා එතෙන්ට. ඒතර අන්න එහෙම මේ හුදකලාව අත්දකින්න පුළුවන් ස්වභාවයක් එතන ගොඩ නැගෙනවා ඒ උපෝසත සීලයකුත් එක්ක. ඒ නිසායි අර මේ උපෝසත සීල ගෙදර නෙමෙයි විහාරස්ථානයකට පූජනීය ස්ථානයක පොදු ස්ථානයක සමාදන් වෙලා ඉන්න ඕන කියන එකේ අර්ථය එන්නේ අන්නේ කාරණේ නිසා. එතකොට දැන් එහෙම හුදකලා බව අත්දකිනකොට අර
මේ බය තති ගැනීම කියන එක එන්නේ නැතුව යනවා. එතකොට ඒකයි මෙතෙන්ද කියන්නේ. එතකොට දැන් අර එක්තරා අර හුදකලා බවත් එක්ක එන අර පියුරිෆයි වීමක් තියෙනවනේ දැන්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හා ජීවිත පැවැත්ම කියන මේ හැම එකදීම එයා නිවැරදි වෙලා තියෙනවා. ඒ නිවැරදි වීම නිසා එයා පිරිසිදු වෙලා තියෙනවා. ඒ පිරිසිදු වීම තුලින් එයාගේ හිතට බය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. එයා අරවයින් විනිර්මුක්ත වෙලානේ මිදිලානේ තියෙන්නේ. ඒතර මේ මිදීමත් සමග සැක සහිත දේවල් මේ අනවශ්‍ය පැටලිලි ඇති වෙන දේවල් ඇති වෙන්නේ නැහැ. එයාගේ සිත ගැටලු සහගත බවට පත් වෙන්නේ නැහැ. මේ අර හුදකලා වාසයේ එයාට ගැළපෙන එකක් බවට පත් වෙනවා. කාරණේ පැහැදිලි නේද? අපැහැදිලි බවක් එහෙම තියෙනවා නම් කියන්න. The thought occurred to me when contemplatives or Brahmins who are covetous and fiercely passionate for sensual pleasure. I am not covetous and fiercely passionate killing. එතකොට දැන් ඊළඟට නැවතත් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මට මෙහෙම අදහසක් ආවා යම් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණයෙක් මේ ලෝභී නම් එහෙම නැත්නම් රාගයෙන් තෘෂ්ණාවෙන් යුක්ත නම් ඒ වගේම මේ ආත්මාර්ථකාමී හෝ කිසියම් දේවල්ට ඇල්මකින් බැඳීමකින් යුක්ත නම් මේ සතුටු වෙන්න සතුටු කරන්න ඉන්ද්‍රියන් පිනවන්න දැඩි ඕනෑකමකින් ඉන්න කෙනෙක් නම් ඒ බඳු අයට මේ බය සන්ත්‍රාසයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා I am not covetous. එතකොට මම මේ විදිහට ලෝභී නැහැ, තෘෂ්ණා සහගත නැහැ. ඒ තෘෂ්ණා සහගත නොවීම නිසා මට අර මේ බය තැති ගැනීම ඇති වෙන්න හේතු වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. තස්ස මය්‍යම් බ්‍රාහ්මණ ඒතද හෝසි. යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා අභිජ්ජාලෝ කාමේසු තිබ්බ සාරාගා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. අභිජ්ජාලු කාමේසු නිබ්බ සාරා බන්දෝස් හේතු. හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මණ අකුසලම් බය බේරවං අවහායන්ති. නකෝ පනාහං අභිජ්ජාලු කාමේසු තිබ්බසා රාගෝ අරඤ්ඤ වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි. අනබිජ්ජාලු හමස්මින් යේහි වෝ අරියා අනබිජ්ජාලු අරඤ්ඤ වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ තේස මහං අඤ්ඤතරෝ හීති. ඒත මහං බ්‍රාහ්මණ අනබිජ්ජාලු තං අන්තනි සම්පස්සමානෝ බිහියෝ පල්ලෝම මා පාදින් අරඤ්ඤේ විහෙරාය. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය. එහෙම නැත්නම් දැඩි තෘෂ්ණාව. අනවශ්‍ය විදිහට ඇලීම් බැඳීම් ඇතිවීම කියනවා අවිද්‍යාව කියලා. විෂම ලෝභය කියන එකයි අපි සිංහලෙන් කියනකොට කියන්නේ අධික ලෝභය. එතකොට මේ අධික ලෝභයෙන් යුක්ත කෙනෙක් හැටියට යම් කිසි කෙනෙක් පැවතුනොත් ඒ තැනැත්තාට මේ බය සන්ත්‍රාසයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට බය බේරවන් කියලා කියන්නේ බය සන්ත්‍රාසය කියන එක. ඒතර බය සන්ත්‍රාසය කියන එක ඇති වෙන්න එයාට ඉඩකඩ තියෙනවා මේ විදිහට තෘෂ්ණා සහගත සිතක් තියෙනවා නම් තෘෂ්ණා සහගත සිතක ක්‍රියාකාරීත්වයක් තමා තුළ ක්‍රියාත්මක වෙනවා නම්
එයා තුළ බය බේරවයන් නැති වෙන්න ඉඩකඩ තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ දක්වනවා මගේ සිතේ එබඳු අවිජ්ජාවක් දැඩි තෘෂ්ණාවක් මගේ සිතේ නැහැ. ඒ නිසා එබඳු බය බේරවයක් මට ඇති වෙන්න හේතුවක් දෙන්නේ නැහැ කියලා. එතකොට මේ සිතක් බයට සන්ත්‍රාසයට පත්වෙන්නේ ඇයි පත්වෙන්නේ කොහොමද? එසේ නොවී තිබීමට නම් ඒ සිත පත්වෙන්න ඕන මොහොකටද මොන තත්වයකටද කියන එක පැහැදිලි කිරීමක් තමයි මෙතෙන්දි කෙරෙන්නේ. When contemplatives or Brahmins who have minds of ill will with destructive attitudes, I have a mind of a good will. දැන් නැවත කියනවා ඊළඟට පැහැදිලි කරනවා යම් ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණයෙක් තුල එයාගේ හිතේ ව්‍යාපාදයේ තියෙනවා නම් තස්ස මයිහම් බ්‍රාහ්මණ ඒතදෝසි යෝකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා ව්‍යාපන්න චිත්තා පදුට්ඨ මන සංකප්පා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ ව්‍යාපන්න චිත්ත පදුට්ඨ මන සංකප්ප සන්දෝස හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මණ අකුසලම් බය වේරවං අවහායන්ති නකෝ පනාහං ව්‍යාපන්න චිත්තෝ පදුට්ඨ මන සංකප්පෝ අරඤ්ඤ වන පන්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි මෙත්ත චිත්තෝ හමස්මි යේහි යෝ අරියෝ මෙත්ත චිත්තා අරඤ්ඤ වන පන්තානි සේනාසනානි පටිසේවಂತಿ තේ සමහං අඤ්ඤතරෝති ඒව මහං බ්‍රාහ්මණ මෙත්ත චිත්තතං අත්තනි සම්පස්සමානෝ බියෝ පල්ලෝපමාදීන් අරඤ්ඤේ විහාරාය. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රමණේගේ බ්‍රාහ්මණයෙකුගේ සිතේ ව්‍යාපාදයේ බලවත් වෙලා තියෙනවා නම් ව්‍යාපාදයේ මතුවලා තියෙනවා නම් ඒ තැනත්තාට මේ බය බේරවයන් නැති වෙන්න පුළුවන් බය සන්ත්‍රාසය නැති වෙන්න පුළුවන්. මගේ සිතේ බඳු ව්‍යාපාදයක් අනුන් නැසේවා කියලා සැලකීමක් අනුන්ට හානි කරන හිංසා කරන පීඩා කරන සිතුවිල්ලක් මගේ නැහැ බඳු එකට කියනවා ඉල්විල් එහෙම නැත්නම් අවිජ්ජා කියලා sorry මේ ව්‍යාපාදේ කියලා ව්‍යාපාද පාලියෙන් ව්‍යාපාද කියලා කියනවා සිංහලෙන් අපි සංස්කෘතෙන් ව්‍යාපාදේ කියලා කියනවා ඔය විදියට මේ දැඩි තරහව වෛරයක් පරිගැනීමේ චේතනාවන් සහිත එකක් එබඳු සිතුවිල්ලක් හිතට ආවොත් එහෙම අන්න එතකොට බය සන්ත්‍රාසයන් නැති වෙන්න පටන් ගන්නවා. දැන් මේක ටිකක් හරි මේ ටික කියන්නේ ගැඹුරු මේ ඉගැන්වීමක් මෙතන තියෙන්නේ. දැන් අපි ඕනෑම කෙනෙකුට අපේ සිත්වල බය, තැති ගැනීම, වෙහෙස, අපහසුතා, කලකිරීම, වේදනා, පීඩා, දුක්ඛ දෝමනස්යන් මේ නොයෙකුත් දේවල් ඇති වෙනවනේ. මේ ඇති වෙන්න හේතු වෙන්නේ කෙබඳු පරිසරයක්ද කියන එක තමයි මේ විග්‍රහ වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුගේ සිතේ දැඩි ලෝභයක් තියෙනවා නම්, මසුරු බවක් තියෙනවා නම්, ඒ මසුරු බවත් එක්ක තමයි බය සන්ත්‍රාසයන් ඇති වෙන්න හේතු වෙන්නේ. දැන් අපි සාමාන්‍ය නිවසක ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට රාත්‍රී නිදා ගන්න බෑනේ දොරවල් ඇරලා තියලා. දොරවල් වහන්න ඕනේ. ඒවයි අගුල් දාන්න ඕනේ. ජනෙල් වහන්න ඕනේ. ජනෙල් වල අගුල් දාන්න ඕනේ. එතකොට CCTV හයි කරගෙන තියෙන්න ඕනේ. ඉතින් විවිධ මේ එලාම්ස් හයි කරගෙන තියෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම මැද්දේනේ මේ ගේක වාසය කරන එක්කෙනා ඉන්නේ. එතකොට ගේක වාසය කරනවා නම් ඔය කිව්ව ඔක්කොම ටික තියෙන්න ඕනේ. දොරවල් වහලා අගුල් දාලා තියෙන්න ඕනේ, ජනෙල් වහලා තියෙන්න ඕනේ, CCTV දාලා තියෙන්න ඕනේ, එලාම්ස් හයි කරගෙන තියෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම කරගෙන තමයි ඉන්නේ. එතකොට ඇයි එහෙම ඉන්නේ? බයින්දනේ. එතකොට බය වෙන්නේ ඇයි? මේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න ඒවා හොරහතුරු ගනි, ඒවා පැහැර ගනි, කඩා වඩා ගනි කියන එක සහිතව තමයි ඉන්න වෙන්නේ.
එතකොට කොයිතරම් ධනවත් කෙනෙක් වුණත් ධනෙ අඩු වැඩි මොකක් වුණත් ඒ හැම කෙනාටම අර විදිහට වහගෙන මේ කරගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලා දැන් ගහක් යට ඉන්නේ. දොර අගුල් දාන්න විදිහක් නැහැ. හිස් ස්ථානයක විජනවාතානි විවේක ස්ථානයක ඉන්නේ. එහෙම නැත්නම් සන්තාගාර ශාලාවක කුඹල්හලක පිදුරු මඩුවක ගහක් යට ගල් ගුහාවක ඔය වගේ තැන්වල ඉන්නේ. එතකොට අගුල් දාන්නත් බෑ, දොර වහන්නත් බෑ, ජනෙල් වහන්නත් බෑ, CCTV හයි කරන්නත් බෑ, වෙනත් ආකාරයක ලාම හයි කරන්නත් බෑ, ආරක්ෂකයෝ තියන්නත් බෑ, සිකියුරිටි ගාඩ් දාන්නත් බෑ, මුකුත් බෑ. අර ගහයට තමයි නිදාගන්නේ, අර පිදුරු මඩුවේ තමයි නිදාගන්නේ. ගත පෙන්නේ. දැන් එතකොට මේ දෙන්න මේ ජීවිත දෙක අර ගෘහස්ත ජීවිතය තුළ ගත කිරීමයි අර ගහක් යට කැලේට වෙලා ගත කිරීමයි කියන දෙක කොහොමද වෙන්නේ කියන එක මේ බය බේරවයන් ඇති වෙන්නේ. කවුද බයෙන් ඉන්නේ කියන ප්‍රශ්නේ තමයි දැන් ඉන්නේ. මේ කැලේ තමයි ඉන්නේ. දැන් ජනුස්සෝනි කිව්වේ කැලේ ඉන්න බය නැද්ද කියලානේ ඇහුවේ. බය හිතෙනව නේද කියලානේ. ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත් මේ විදිහට කැලේක ඉන්න හුදකලාවෙ ඉන්න කවුරුවත් නැතුව ඉන්න බය හිතෙන්නේ නැද්ද? බය හිතෙනවනේ. හරි අමාරුයිනේ එහෙම ඉන්න කියලානේ කිව්වේ. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ මේක විග්‍රහ කරනවා. මටත් එහෙම හිතුණා තමයි ඉස්සර නම් මම බෝසත්යන් වහන්සේ කාලේදී මට එහෙම හිතුණා තමයි. නමුත් දැන් නම් එහෙම වෙන්නේ නැහැ. මොකද මේ කැලේ ඉන්නකොට මට බයක් දැනෙන්නේ නැහැ. මොකද මට රැකගන්න දෙයක් නැති නිසා. ආරක්ෂා කරගන්න දෙයක්, පරිස්සම් කරගන්න දෙයක්, කවුරුවත් මෙන්න මේක මේ දේ කඩාගනී කියලා හිතන්න දෙයක් මට නැති නිසා මට බය වෙන්න දෙයක් නැහැ. මට සන්ත්‍රාසයටපත් වෙන්න ලොමුඩ හැගැනීමක් ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. නමුත් අර ගේක ඉන්න අර මන්දිරයක මාලිගාවක ඉන්න එක්කෙනාට නම් බයෙන් තමයි ඉන්නේ. හොරෙක් හතුරෙක් කොයි වෙලේ පණීද කියලා බයෙන් තමයි ඉන්නේ ඒගොල්ලෝ නම්. මේ කැලේ ඉන්න අපිට නම් එහෙම බයක් දැනෙන්නේ නැහැ. බයක් දැනෙන්න පුළුවන් තැනක් තමයි එතන. නමුත් බයක් දැනෙන්නේ නැහැ. බයක් දැනෙන්නේ නැත්තේ දැඩි ලෝභයක් හිතේ නැති නිසා. දැඩි ආසාවකින් පෙළ නැති නිසා එහෙම බයක් දැනෙන්නේ නැහැ. එතකොට හිතේ වෛරයක් නැති නිසා, තරහක් නැති නිසා බයක් දැනෙන්නේ නැහැ. මොකද හතුරෝ නැහැ. දැන් තමන් වෛර කරනවා නම්, තමන් කායික හරි තරහ නම් එයාගේ මට හානි වෙන්න පුළුවන් නේ ආපහු. මම රණ්ඩු වෙලා ඉන්න එක්කෙනා, මම තරහ වෙලා ඉන්න එක්කෙනා, මම හිත රිදවලා ඉන්න එක්කෙනා, මම පරිගැනීමක් කරලා ඉන්න එක්කෙනානේ ආපහු මට රිටර්න් එකට ආයෙසරයක් වරද්දක් කරන්න, හානියක් කරන්න, රිදවන්න, මටත් පාඩමක් උගන්වන්න ලෑස්ති පිට ඉන්නේ. එතකොටනේ මට බය හිතෙන්නේ. දැන් එහෙම බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේ ඉල්විල් එක මගේ නැහැ. ඒ නිසා එහෙම නැති නිසා මට කාගෙන්වත් තාඩනයක්, පීඩනයක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක්, දඬු මුගුරු වලින්, අවියාවේද වලින් වෙනත් ක්‍රමයකට මට හිංසාවක්, පීඩාවක් ඇති වෙයි කියලා හිතන්න බයක් මට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මට නම් එහෙම බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ ව්‍යාපාදයේ හිතේ තියෙන කෙනෙකුට නම් සතුටින් ඉන්න බෑ. එයාට නම් බය හිතේ තමයි ඉන්නේ කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. When contemplatives or Brahmins who are overcome by sloth and drowsiness, I am devoid of sloth and drowsiness. එතකොට යම් කිසි කෙනෙක්, යම් ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් එයාගේ සිතේ තීන මිද්දේ තියෙනවා නම්, එතකොට තීන මිද්ද කියලා කියන්නේ අපි දැන් ඒවා මම පාලික සමාන දිගටම කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ
තස්ස මය්‍යං බ්‍රාහ්මණ ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා තීන මිද්ද පරියුට්ඨිතා අරඤ්‍ය වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ තීන මිද්ද පරියුට්ඨාන දෝෂ හේතු හවේතේ හොන්තා සමන බ්‍රාහ්මණ අකුසල බය වේරවං අවහයන්ති නකෝ පනාහං තීන මිද්ද පරියුට්ඨිතෝ අරඤ්‍ය වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි විගත තීන මිද්දෝ හමස්මින් යේහි වෝ අරියා විගත තීන මිද්දා අරඤ්‍ය වන පත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ තේස මහං අඤ්‍යතරෝති ඒත මහං බ්‍රාහ්මණ විගත තීන මිද්දතං අත්තති සම්පස්සමානෝ බීයෝ පල්ලෝමමාපාදින් අරඤ්ඤේ විහාරයි. බුදුහාම දේශනා කරනවා මේ තීන මිද්දේ තියෙන අයට ඒ කියන්නේ චිත්ත චෛතසිකවල තියෙන නිදිගත් ස්වභාවය අක්‍රීය ස්වභාවය උදාසීන භාවය තියෙන කෙනෙකුට මේ බය බේරවයන් නැති වෙන්න පුළුවන් තැති ගැනීම ඇති වෙන්න පුළුවන් මනා හඳුනා ගැනීම නිවැරදි හඳුනා ගැනීම සිතෙහි මනා ක්‍රියාකාරීත්වයේ තියුණු ක්‍රියාකාරීත්වයක් නැති නිසා එබඳු අයට මේ බය සන්ත්‍රාසයන් නැති වෙන්න පුළුවන්. නමුත් මට එහෙම තීන මිද්දයක් එහෙම සිතේ නිදිගත් බවක් අලස බවක් නැහැ. ඒ නිසා මට එබඳු බය බේරවයක් ඇති වෙන්න තැති ගැනීමක් ඇති වෙන්න බයක් ඇති වෙන්න හේතුවක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. හොඳයි අපි දැන් අද නම් කාලේ අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ ඊටු ටික සාකච්ඡා කරමු. තව ටිකක් මේක කරන්න තියෙනවා. ඊළඟ දවසේ ඉවර කරන්න අපිට පුළුවන් වෙයි. මේ ඊළඟ සිකුරාදා මේ මාසේ අන්තිමට ඒ කියන්නේ පෙබරවාරි මාසේ 26 පොය දවසක් එන්නේ මම හිතන්නේ ගැටලුවක් නෑ අපිට. එදාට අපි මේ ඊටු ටික සාකච්ඡා කරමු. මොකද අහන්න කියන්න දෙයක් එහෙම ඔබට අදහසක් ප්‍රකාශ කරන්න එහෙම මොකුත් තියනවද? ස්වාමී